loading right හරිද හරි අපි එතකොට මේ සමිතියත් එක්ක කතා කරේ 7 වසරේ ද්විපාර්ශ්වික සමිතිය මොකක්ද ද්විපාර්ශ්වික සමිතිය කියලා කියන්නේ ද්විපාර්ශ්වික සමිතිය කියලා කියන්නේ මොකක්ද අපි ගත්තොතින් හරිද හැඩතලයක් මොකක් හරි හැඩතලයක් ගත්තොත් හරිද මම මේ ඍජුකෝණාශ්‍රාකාර හැඩතලයක් ගන්නම් ඔයගොල්ලන්ගේ ටියුට් එකක් හරිද 7 වසර ටියුට් එකක් ඍජුකෝණාශ්‍රාකාර හැඩතලයක් මේකේ තියෙන්නේ හරිද මේක එක මතයක සමපාත වෙන නවන්න පුළුවන් ක්‍රම ඍජුකෝණාශ්‍රයන් නම් දෙකයි තියෙන්නේ එකක් මේ අතර නවන්න පුළුවන් එක මතයක සමපාත වෙන්න හරිද එක මතයක සමපාත වෙන නවන්න පුළුවන් එතකොට මේ පැත්තෙන් බලනකොට එහා පැත්තේ පළුව පේන්නේ නැහැ ඔයගලන්ට එහා පැත්තෙන් බලනකොට මේ පැත්තේ පළුව පේන්නේ නැහැ හරිද ඒක තමයි කියන එක සමපාත වෙනවා කියලා කියන්නේ ඒක සමපාත වෙන්න නවන්න පුළුවන් නම් අන්න ඒකට කියන අපි ද්විපාර්ශ්වික සම්මිතියක් සහිත තල රූපයක් කියලා මේක ද්විපාර්ශ්වික සම්මිතියක් සහිත තල රූපයක්. එතකොට මේක මේ නැවුවන් පස්සේ ඇති වෙන මේ ධාරයක් හරිද? ඔහොම පේනවා ටික. ඔහොම පේනවනේ ඔය පොඩ හේවණල් ඇති කරන් පස්සේ මේ දිගන ධාරයක් නැවුම් ධාරයක් මේ නැවුම් ධාරයට කියන නමක් මොකද්ද කියලා දාන්න ටක් ගාලා මෙසේජ් එකක් දාන්න පට ගාලා මේ ධාරයට කියන නමක් නැවුම් ධාරයට කියන නමක් මොකද්ද? right බොහොම හොඳයි සමමිතික අක්ෂය සවිස්කයෙන් උත්තරය ආවේ මුලින්ම හරිද තවත් කීප දෙනෙක් දාලා තියෙනවා සමමිතික අක්ෂය හරි හරියටම හරි සමමිතික අක්ෂය තමයි මේකේ සමමිතික අක්ෂ කීයක් තියෙනවද මේ ඍජුකෝණාශ්‍රාකාර තල රූපයක සමමිතික අක්ෂ කීයක් තියෙනවද right බොහොම හොඳයි කීයද දෙකයි කියන ඒ අස්සේ එකකුත් ආවා. හරිද? දෙකයි කියලා එනකොට දැන් මං ඔයගලන්ට පෙන්නුවේ එකක් වුණාට මේ අතරත් සම්පතක වෙන විදිහට නවන්න පුළුවන් නේ. හරිද? ඒ අතරක් පුළුවන් නේ. හරිද? මේ අතරක් පුළුවන් නේ. එතකොට සමමිතික අක්ෂ හරිද? කීයක් තියනවද? එකයි දෙකක් තියෙනවා. මේ පැත්තට එකයි මේ පැත්තට එකයි දෙකක් හර නැමුම් දාලා දෙකක් එනවා සමමිතික අක්ෂ දෙකක් එනවා එහෙනම් මේකට අපි කියනවා මේ සමමිතික අක්ෂ දෙකක් සහිත ද්විපාර්ශ්වික සමමිතික සමමිතියක් සහිත තල රූපයක් කියලා කියනවා අපි ඕක පොඩ්ඩක් ලියාගමු ලියන්න මෙන්න මෙහෙම ප්‍රශ්නයක් ලියන්න ප්‍රශ්නයක් නෙවෙයි ඉස්සෙල්ලා මෙහෙම සටහනක් ලියමු පුංචි හර ඉස්සෙල්ලා මාතෘකාව ලියන්න සමමිතිය කියලා අනුමාතෘකාව ලියන්න ද්විපාර්ශ්වික සමමිතිය කියලා ද්විපාර්ශ්වික සම්මිතිය එක අනුමාතෘකාව ඒක යටතේ ලියා ගන්න කිසියම් තල රූපයක් කිසියම් තල රූපයක් හරිද කිසියම් තල රූපයක් එක මත එක සමපාත වන පරිදි එක මත එක සමපාත වන පරිදි හරිද එක මත එක සමපාත වන පරිදි එක මත එක සමපාත වන පරිදි හරියටම දෙකට නැවිය හැකි නම්
හරියටම දෙකට නැවිය හැකි නම් හරියටම දෙකට නැවිය හැකි නම් හරියටම දෙකට නැවිය හැකි නම් එම තල රූපය ද්විපාර්ශ්වික සම්මිතියක් සහිත තල රූපයක් යැයි හැඳින්වේ. එම තල රූපය ද්විපාර්ශ්වික සම්මිතියක් සහිත තල රූපයක් ලෙස හැඳින්වේ. ද්විපාර්ශ්වික සම්මිතියක් සහිත තල රූපයක් ලෙස හැඳින්වේ. හරිද? right. එහෙමනම් දරුවනේ මේ සඳහා උදාහරණ කිහිපයක් ලියන්න ඕන. හරිද? අපි ඔක මේ පොඩ වෙනම ඡේදකින් මෙහෙම අර සම්මිතික අක්ෂ ගැන පොඩ්ඩක් මතක් කරලා ලියමු. සම්මිතික අක්ෂ ගැන මතක් කරලා ලියමු. මෙහෙම ලියන්න. එක මත එක සමපාත වන පරිදි නැවූ විට හරිද? එක මත එක සමපාත වන පරිදි නැමූ විට එක මත එක සමපාත වන පරිදි නැමූ විට එක මත එක සමපාත වන පරිදි නැමූ විට නැමූ විට ඇතිවන නැවුම් ධාරය ඇතිවන නැමුම් ධාරය ඇතිවන නැමුම් ධාරය ඇතිවන නැමුම් ධාරය සමමිතික අක්ෂය ලෙස හඳුන්වයි. සමමිතික අක්ෂය ලෙස හඳුන්වයි. සමමිතික අක්ෂය ලෙස හඳුන්වයි. සමමිතික අක්ෂය ලෙස හඳුන්වයි. ප්‍රශ්නයක් ලියමු. මේ පාද හතරම සමානයි ඈ. ලියන්න පහත් දැක්වන තල රූප සැලකූ විට පහත් දැක්වෙන තල රූප සැලකූ විට පහත් දැක්වෙන තල රූප සැලකූ විට ඒවා සමමිතික තල රූප නම් 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 ඒවායේ ඇති ඒවායේ ඇති ඒවායේ ඇති සමමිතික අක්ෂ ඇඳ සමමිතික අක්ෂ ඇඳ සමමිතික අක්ෂ ඇඳ සමමිතික
අක්ෂ ඇඳ සාමිතික අක්ෂ ගණන ලියා දක්වන්න. සාමිතික අක්ෂ ගණන ද ලියා දක්වන්න. සාමිතික අක්ෂ ගණනද ලියා දක්වන්න. රයිට්. එහෙනම් තරු පහක් දෙනවා. මේ 3 4 පොඩ්ඩක් බලා ගන්න. මේ ඉරි කෑලි ඕගොල්ලෝ අඳින්න ඕන. ඒව අඳින්න ඕනේ නැහැ. හොඳේ මේ ඉරි කෑලි 3යි 2යි 2යි 1යි 1යි. ඒක ඕගොල්ලෝ පොතේ ඇඳ ගන්න දීපු පුඩි උපදේශක්. මේ දෙන්න එක වගේ දිගක් සහිත වෙන්න අඳින්න. මේ දෙන්න එක වගේ දිගක් වෙන්න සහිත වෙන්න අඳින්න. මේ දෙන්න එක වගේ දිගක් කොටු 3ක් දෙකක් ගත්තා නම් මේ මෙතන කොටු 2ක් වෙන්න අඳින්න. මෙතන කොටු 5ක් ගත්තා නම් මෙතන කොටු 5ක් වෙන්න අඳින්න. මෙතන කොටු 3ක් ගත්තා නම් මෙතන කොටු 3ක් වෙන්න අඳින්න කියන උපදේශ දෙන්න තමයි මම ඒක ලකුණු කරේ. එහෙම නැත්නම් ඒක ඕගොල්ලෝ අඳින්න ඕනේ නැහැ. මේක සමපාද ත්‍රිකෝණයක් වෙන්න අඳින්න. හරිද? සමපාද ත්‍රිකෝණයක් වෙන්න අඳින්න කියලා උපදේශ දෙන්න තමයි මම ඒක මේ ලකුණු කරලා තියෙන්නේ. ඒක හරියට මන්දින් නැත්නම් එපාර ඕගොල්ලෝ එතකොට සම ද්විපාද වුණොත් විෂම පාද වුණොත් සමිතික අක්ෂ ගණන වෙනස් වෙනවානේ. ඒක නිසයි මම එහෙම දුන්නේ. හරි? රයිට්. එහෙනම් ඕගොල්ලන්ට වැඩ පටන් ගන්න පුළුවන්. මේ හතර සමාන වෙන්න අඳින්න. හරිද? ඒක මේවා ඍජු කෝණින් නෙමෙයි. හරි. මේ දෙන්න මහා කෝණ දෙකක්, මේ දෙන්න සුළු කෝණ දෙකක්. ඒක හොඳට මේවා අර්ධ වෘත්ත මේක ඇඳලා තියෙනවා වෘත්ත ඒවා අර්ධ වෘත්ත හරිය අර්ධ වෘත්තය ඒවා ඔක්කොම වෘත්තකින් හරියටම භාගයක් කවකටුව තියලා අඳිනවා නම් වඩාත් සුදුසුයි. හරි 5ක් වෙනකන් දීලා තියෙනවා. ඉක්මන් කරලා වැඩේ කරලා අපේ මේ ගෲප් එකට දාන්න ඕන. හරිද? අද ඉන්න සියලු දෙනාම දාන්න ඕන. අද ඔක්කොම වගේ මම හිත සම්බන්ධ වෙලා ඉන්න එක හොඳයි වටිනවා. හරිද? අද සියලු දෙනා වගේ සම්බන්ධ වෙලා ඉන්න අපිත් එක්ක.
මට උත්තර ගෲප් එකට එන්න ඕන. සුනිගේ එහෙම ප්‍රශ්නයක් තියනවද? ඇඩ්මින් ඔන්ලි කරලා තියෙන්නේ. රයිට් බොහොම හොඳයි. ප්‍රමුදිතේ වල තියෙන මං අඩුපාඩු තියෙන කට්ටියක විතරක් කියනවා දැනට. නම එවන්න නමත් එක්ක එවන්න නැත්තම් මට බලා ගන්න බෑ කවුද එව්වේ කියලා. බද්‍රජී අර 4 වෙනි අන්තිම 5 වෙනි එක ටිකක් පොඩි වැඩි ඇඳලා තියෙන කමක් නෑ. දැනට ඉතින් කරන්න දෙයක් නෑනේ. චමෝද්‍ය හොඳයි. සවිස්කගේ වැඩේ හොඳයි. ඉවරත් කරලා තියෙනවානේ. මනුදුගෙත් හොඳයි වැඩේ ඉවරයි. චනේෂ්ගේ 2යි නේ පේන්නේ. අනිත් ඒවත් දාන්න. රයිට් තමාදිගෙත් හොඳයි වැඩේ හරි. තා විනාඩි 2-3ක් දෙන්න ඉක්මනට ඉවර කරන්න. චනේෂ්ගේ හොඳයි හරි.
චලනයක දෙකයි අනිත් ටිකත් ඒවා. අන්තිම එක සම්මිතික අක්ෂර ගාන සුබුන්ගේ පේන්නේ නැහැ. රයිට් එකේ එහෙම හොඳයි. අභිරෝගේ හොඳයි. මිත්‍රගේ හොඳයි. සදේව්ගේ හොඳයි. නිහාරගේ හොඳයි වැඩේ. නෙත්මිගේ හොඳයි. අභිරෝගේ හොඳයි. රිද්මිගේ හොඳයි. දැන් ගෲප් එකට ඇඩ් කරන්න විදිහක් නෑ ගගනෙත් කමක් නෑ හොඳේ. මයමගේ අවුලක් නෑ හොඳයි. මයමගේ අවුලක් තියෙනවා පුතේ. ත්‍රිකෝණේ හතරවෙනි එක මයමගේ වැරදි. සාමිතික අක්ෂර ලකුණු වෙලා නෑ හරියට. මිනිසර කරුණා කළා පැන්සලෙන් අඳින්න සහ අඩිරුල තියලා අඳින්න. නැත්තම් මේ වැඩක් නෑ කරලා. වැඩක් කුමනාවෙන් කරන්න. බොරු වැඩ නොකරන්න. සාලියගේ ෆොටෝ එක මුකුත් පේන්නේ නෑ. පැන්සලෙන් උමනාවෙන් අඳින්න. දුන්නගේ හරි. සොන්ස හරි. උසන්සගේ 3.2 හරි. සාලිය සාලියගේ 4 එකක් නෑනේ. මෙච්චර තදින සාලිය. 5 වෙනි එක උඩ තියෙනවා. බලලා අඳින්න. තිසඳි හරි.
හරි අපි මේක කරලා අවසන් කරමු නේ. හරි. එහෙනම් මම සාකච්ඡා කරනවා. බලමුකෝ. බොහොම ලේසියි මේක. මෙයාගේ සාමිතික අක්ෂ අඳින්න කියලා ඉස්සෙල්ලාම කියනවා. හරිද? මෙයාගේ සාමිතික අක්ෂයක් තියෙන මෙහෙට කඩිරෙන් සාමිතික අක්ෂය අඳින්න. මේ අතරක් තියෙනවා. කඩිරෙන් එකක් අඳින්න. එහෙනම් සාමිතික අක්ෂ දෙකයි තියෙන්නේ. ඒක මෙතන ලියනවා සාමිතික අක්ෂ දෙකයි කියලා. මේකේ හරියටම මෙන්න මෙතන වෙන් වුණොත් දෙකට වෙන් වුණොත් සාමිතික අක්ෂ එකක් අපිට නිරූපණය කරන්න පුළුවන් එක සාමිතික අක්ෂයයි තියෙන්නේ. මෙයාගෙත් එක සාමිතික අක්ෂයයි තියෙන්නේ. ඒක තියෙන්නේ මේ අතර මේ ශීර්ෂය හරහා යන්න ඕන. හොඳේ හරියටම. හරිද? මේ ශීර්ෂය හරහා හරියටම යන්න ඕන සාමිතික අක්ෂය. මෙයාගේ සාමිතික අක්ෂ දෙකක් තියෙනවා පස්වෙනි එක්කිනාගේ. මේ අතරයි හරිද? මේ අතරයි සාමිතික අක්ෂ දෙකක් තියෙනවා. කඩේරෙන් අදින සාමිතික අක්ෂ දෙකම පල්ලෙහාන් ලියන සාමිතික අක්ෂ දෙකයි කියලා. හරිද? මෙයාගේ සාමිතික අක්ෂ තුනක් තියෙනවා. මේ අතර එකයි, මේ අතර එකයි, මේ අතර එකයි. ඒවා කඩේරෙන් අඳින්න. හරිද? දැන් මේවා මම කරාට කමක් නැහැ. ඔයගොල්ලෝ කරපුවා ෆොටෝස් දාන්න ඕන ඈ. හරිද? ඔන්න සාමිතික අක්ෂ ද්විපාර්ශ්වීය සම්මිතියක් සහිත අරූප ද්විපාර්ශ්වික සම්මිතික අක්ෂ අපි නිර්මාණය කරලා තියෙනවා. ඇඳලා තියෙනවා. හරිද? රයිට්. ගැටලුවක් තියෙනවා නම් අහන්න පුතේ. ගැටලුවක් තියෙනවා නම් අහන්න. හරිද? ගැටලුවක් නැහැ නේ එහෙනම්. ඔක තමයි කාදන්දරේ. බොහොම ලේසි හතවසරදී ඔයගොල්ලෝ කරපු දෙයක් තමයි මේ කරේ. හරිද? රයිට්. දැන් එහෙමනම් අපි කතා කරනවා තවත් සම්මිතික ඒ කියන්නේ මේ තරූප වල තියෙන තම සාමිතිය නිරූපණය කරන බලන ක්‍රමයක්. හරිද? ඊළඟට අපි සාකච්ඡා කරන්නේ භ්‍රමක සාමිතිය. භ්‍රමක සමමිතිය. මොකද්ද මේ භ්‍රමක සාමිතිය කියන්නේ කියන එක තමයි අපි දැන් සාකච්ඡා කරන්න හදන්නේ. හරි. මේක හරිය ලේසි වැඩක්. තුන්වෙනි එකේ එකක් තියනවද කියලා අහන්නේ සවිෂ්ක මේක වෙන්න තර එල් අකුර හැඩයකනේ. එල් අකුර හැඩේ එක අර මේ දෙපැත්ත සමාන නිසා මේ අතර එකක් වැහුවොත් මේ දෙන්න සමපාත කරගන්න පුළුවන්. ඒක නිසා ඒක සාමිතියක් සහිත රූපයක් තමයි. හරිද? රයිට්. අපි යමු එහෙනම් දැන් භ්‍රමක සාමිතියට. හරි? දැන් බලන්න භ්‍රමක සාමිතිය කියන්නේ මොකද්ද කියලා. මෙන්න මේකයි කාරණේ. මේ ත්‍රිකෝණාශ්‍රය බෝඩ් එකෙත් අඳිනවා. හරිද? හරිද? ත්‍රිකෝණාශ්‍රය බෝඩ් එකෙත් අඳින මේකේ සයිස් එකම ඇඳා. හරිද? මම ඉස්සෙල්ලා මේ බලන්න මේක මම මෙහෙම තිබ්බන් පස්සේ පේනවද කාටවත්? මම මේකේ ඊතලයක් දාන්න මෙහෙට. හරිද? මම මේක අංශක 360ක් තමාගේ මධ්‍ය ලක්ෂ්‍ය වටා කරකවනවා. තමාගේ මධ්‍ය ලක්ෂ්‍ය මෙතන නම් මෙයා අංශක 360ක් මොන පැත්ත හරින් කමන්නේ නැහැ. එක පැත්තකට 360ක් කරකවනවා. හරිද? මෙහෙම කරකවනවා මම. තේරෙනවද? අංශක 360ක් කරකැවෙනවා නම් මේ ඊතලේ ආපහු ඇවිල්ලා සෙට් වෙන්න එපා අය. හරිද? දැන් බලන්න මම අංශක 360ක් කරකැවෙනකොට මේ රූපය එයා මතම කී වතාවක් සමපාත වෙනවද කියලා මට මැසේජ් එකක් දාන්නකෝ. තේරෙනවද මං කියව එක? ඔන්න බලන්න මම මෙහෙම කරකවනවා. ආයසරයක් මේ රූපය සම්පාත වුණාද? තාම නෑ. මෙන්න සමපාත වුණා එක සැරයක්. හැබැයි 360ක් කරකැවුන්නේ නෑ තාම. හොඳයි ආයසරයක් තව කරකවනවා.
තාම නෑ සම්පාත උන්නේ ආයෙත් එක සැරයක් තාම සම්පත් වුණා හරි රයිට් කොහොම මේ ආපහු මේ රූපය අර මේ ඇඳපු රූපය මතම සම්පාත වෙන්න ඕන හරිද අංශක 360ක් තමාගේ කේන්ද්‍රය වටා නැත්තම් මධ්‍ය ලක්ෂ්‍ය වටා මේක කරකවද්දී කීවතාවක් තමා වටා තමා මතම තමාගේ රූපය තිබිච්ච මුල් පිහිටීම මත සමපාත වෙනවද මේ රූපය මේක කරකවද්දී එයාගේ රූපය තිබිච්ච විදිහටම කීවතාවක් සමපාත වෙනවද ඒ රූපය මතම රයිට් බොහොම හොඳයි දේවතාවයි කියලා උත්තර ලැබෙන හතර වතාවක් කියලා උත්තරේ උත්තාව බලන්නකො මේක අපහු කරකවමු අපි හරිද මෙන්න පටන් ගමු ගණන් කරන්නේ නෑ මම පටන් ගමු කරකවනවා ඔන්න ඔතනින් හරිද එක පැයක් සම්පාත වුණා තව කරකවනවා ඕන ආයෙ සම්පාත වුණා පොඩ මගේ අතින් හරියට මෙහෙම ඉස්සෙල්ලා ගියා ඕන ආයෙ සරයක් සම්පාත වුණා එක දෙකයිනේ හතරක් නෑ හරිද අර මෙහෙම සම්පාත වෙන්නේ නෑ මේ මෙහෙම සම්පාත වෙන්නේ නෑ මේ එළියේ තියෙන්නේ හරිද සම්පාත වෙන්නේ නෑ එහෙනම් දෙපාරයි සමපාත වෙන්නේ ඒක හොඳට ඕගොල්ලන් නිරීක්ෂණය කරගන්න පුළුවන් වෙන්න ඇති මම තව එකක් ගන්නවා තව එකක් ගන්නමු විනාඩියක් කියනවා බලන්න මේ තියෙන්නේ සමජ රාශියක් වෙන මම අර ඍජු කෝණාංශය ඉරාගත්තා මේ පැත්තයි සමානයි හතර පැත්තම සමාන වෙන්න ඉරාගත්තා හරි හරි හතර පැත්තම සමාන වෙන්න ඉරාගත්තා පැහැදිලිද මේ කියපු කාරණේ ඉරලා තියෙන්නේ හරිද දැන් මෙයා අපවදිනවා හරිද ඔන්න නැන්ද ඊට පස්සේ අර වගේ මම ඊතලයකුත් දා ගන්නම් ඊහිසත් දා ගන්න. එතකොට අපිට අර සාම්පාත වෙන්න ඕන තැන ආපහු කැරකෙවිලා නවතින්න ඕන තැන හොයා ගන්න පුළුවන් නේ. හරිද? මෙන්න මෙතන හරි. දැන් මෙතන වටා මම කරකවන්න හදන්නේ. ඔන්න බලන්න කීසරයක් මම කරකවනවා. උත්තරේ මොකක් කියන්නේ නැහැ. ඕගොල්ලෝ කියන කීසරයක් තමාගේ රූපය වටාම සමපාත වෙනවාද කියලා. පැහැදිලි කියන එක මම මේක කරකවනකොට එයා මතම එයා කීවතාවක් සමපාත වෙනවද කියලා කියන්න. රයිට් මම උන කරකවනවා. උඩ මේ අපිට එන්න ඕන. සමහරවල් ලිස්සනවා අත බෝඩ් එකේනේ. ඔන් 360ක් කරකෙව්වා. හරි දැන් දාන්න පුළුවන් කියලා උත්තරේ කියලා. හැමෝම දාන්න. මම තව සැරයක් කරකවනවා ඔයගොල්ලෝ උත්තර දාන්න. ඔයගොල්ලෝ උත්තර දාන්න. පළවෙනි සැරේ බලා ගන්න බැරි වෙච්ච අය තාම බලා ගන්න. දැන් උත්තර එනවා. right බොහොම හොඳයි සියලු දෙනාම හතර වරක් කියන එක දාලා තියෙන හතර පාරක් එක මත ඒක තමා මතම
මේ සමතු රාශිය සමපාත වෙනවා කියලා දාලා තියෙනවා. එහෙනම් අපි කියනවා මේ රූපයට භ්‍රමක සමමිතියන් දෙකක් තිබුණා කියලා කියනවා. මේකට භ්‍රමක සමමිතියන් හතරක් තියෙනවා කියලා කියනවා. වෘත්තයක් ගත්තොත් භ්‍රමක සමමිතියන් කීයක් විතර තියෙවිද? බලන්න උත්තරයක් දාන්න. වෘත්තයක් ගත්තොත් භ්‍රමක සමමිතියන් කීයක් විතර තියෙයිද? හිතෙන් කරකවන්න දැන්. වෘත්තේ. හරිනම් වෘත්තයක් ගන්න. හරිනම් වෘත්තයක් අරගෙන කරකවන්න. එයාගේ කේන්ද්‍රය වටා කරකවන්න. කරකවනකොට ගණන් කරන්න බැරි තරම් සංඛ්‍යාවක් එයා මතම එයා සමපාදය. ඒ කියන්නේ පොඩි වෙනසක් වුණත් එයාගේ මධ්‍ය ලක්ෂ්‍ය වටා පොඩි වෙනසක් වුණත් ඒත් සමපාත වෙලාමයි තියෙන්නේ. හරිද? අපි කියන ගණන් කරන්න බැරි තරමක් එකේ භ්‍රමක සම්මිතියන් සහිතයි කියලා. හරිද? එහෙනම් ඔන්න ඔය කාරණේ තමයි පුතේ අපි කියන්නේ. මේ සම්මිතිය මෙහෙම හිතමුකෝ. මම තව පොඩි කතන්දරයක් අහන්න. හරි? මෙන්න මෙයාගේ සමාන්තර ආශ්‍රයක් රොම්බසයක් කියලා ගත්තක් කවන්නේ. සමාන්තර ආශ්‍රයක් කියලා ගමුකෝ. මෙයාගේ සම්මිතික භ්‍රමක සම්මිතියන් කීයක් තියනවද? ඔව් කීයක් තියනවද? දෙකක් තියෙනවා. භ්‍රමක සම්මිතියන් දෙකක් තියෙනවා. හරිද? එයාගේ මෙන්න මේ මෙතන මුල්ල එක නම් ඒ මුල්ල මෙතෙන්ට ගියන් පස්සේ එකක් සාමි තියෙනවා. ඒක ආයෙත් එතෙන්ට එනකොට මේකක් සාමි තියෙනවා 360කින් දෙකපාරක් විතරම සමපාත වෙනවා එයාගේ රූපය මතම. හරිද? මට කියන්න මෙන්න මේකේ විශේෂත්වයක් මම මේක දකිනවා. හරිද? මම මේක කියන්නේ ඒකයි. මේකේ ද්විපාර්ශ්වීය සමමිතික අක්ෂ කීයක් තියෙනවද? සමමිතික අක්ෂ කීයක් තියෙනවද? දෙකයි 2.2.2.2.2 සමාන්තර ආශ්‍රයක් නම් පුතේ සමාන්තර රොම්බසයක් නම් ඇත්තම දෙකක් තියෙනවා. මේක මේකට සමානයි මෙයා මෙයාට සමානයි මිසක් හතරම සමාන වෙන එකක් නෙමෙයි මන් දුන්නේ. මං කිව්වා සමාන්තර ආශ්‍රයක් ලෙස ගනිමු මේක. හරිද? සමාන්තර ආශ්‍රයක් ලෙස ගත්තොත් ඔන්න ආයෙත් chance එක දෙන්න කීයද කියන්න. සමාන්තර ආශ්‍රයක් ලෙස ගත්තොත් 0.2.2.2. ඔව් අන්න හරි. දැන් මේ සැරේ ගොඩාක් කට්ටිය වැඩේ උත්තරේ හරියට දුන්නා. මේ අතර මේක සමපාත වෙන්නේ නැහැ. හරිද? මේක සමපාත වෙන්නේ නැහැ. මේ මුල්ලට ගිහින් අදින්නේ නැහැ. හරියටම දෙකට නැවුවොත්. හරිද? හරියටම දෙකට නැවුවොත් මේ මුල්ල බලන්න මෙහෙම ඇන්දොත් මේ මුල්ල තියෙන සමපාත වෙන්නේ මේ හරියට. මේ මුල්ල සමපාත වෙන්නේ මේ හරියට. හරිද? මේ මුල්ල ගිහින් සමපාත වෙන්නේ මේ හරියට. ඒක පිටට පයින් මේක. නිතරම. හරිද? දැන් ඒක එනවා ඕගලන්ට වැඩක් තියෙනවා කරන්න. මේක ඇත්තද නැත්තද කියලා බලන්න. සමාන්තර ආශ්‍රයක් කපලා එයා නවල බලන්න ඕන. හරිද? එයා නවල බලන්න ඕන. එතකොට අපිට පෙනේවි මේකේ ද්විපාර්ශ්වීය සම්මිතික අක්ෂ නැහැ. නමුත් භ්‍රමක සම්මිතියන් දෙකක් නම් තියෙනවා කියලා. භ්‍රමක සම්මිතියන් දෙකක් නම් තියෙනවා. හරිද? එහෙනම් අපේ වැඩේ ඔන්න ඕකයි. හරිද? අපි පොඩි නෝට් එකක් දාගමුනේ භ්‍රමක සම්මිතිය කියන්නේ මොකද්ද කියලා. ඒක ලිව්වේ නෑනේ. ලියන්න භ්‍රමක සම්මිතිය කියලා අනුමාතෘකාව ලියා ගන්න. භ්‍රමක සම්මිතිය කියලා අනුමාතෘකාව ලියා ගන්න. තරු ලකුණක් දාලා මෙහෙම ලියමු. භ්‍රමක සම්මිතිය කියලා අනුමාතෘකාව ලියා ගන්න ඉක්මනටම. හරිද? එහෙනම් ලියන්න මෙහෙම තරු ලකුණක් දාලා කිසියම් තල රූපයක්
තමාගේ මධ්‍ය ලක්ෂය වටා කිසියම් තල රූපයක් තමාගේ මධ්‍ය ලක්ෂය වටා කිසියම් තල රූපයක් තමාගේ මධ්‍ය ලක්ෂය වටා අංශක 360කින් භ්‍රමණය කළ විට අංශක 360කින් භ්‍රමණය කළ විට ධනනේ භ්‍රමණය කියන්නේ මොකද්ද කියලා භ්‍රමණය කියන්නේ තමා වටා භ්‍රමණය වී කරකැවෙන එක හරි භ්‍රමණය වෙනවා කියන්නේ තමා වටා කරකැවෙනවා කියන එක හරි තමා තමයි කරකැවෙන්නේ මම තමයි කරකැවෙන්නේ මම භ්‍රමණය වෙනවා නම් මම තමයි කරකැවෙන්නේ මේවා හරිද මම තමයි කරකැවෙන්නේ හරි මම කොහෙවත් යන්නේ නැහැ මම එක තැන ඉඳගෙන මම කරකැවෙනවා භ්‍රමණය වුණා පැහැදිලිද රයිට් ඒ වගේ තමයි තව රූපෙත් තමා වටාම තමයි එයා තමයි කරකැවෙන්නේ හරිද මෙයා වටා මෙයා තමයි කරකැවෙන්නේ හරි එයා කොහෙටවත් යන්නේ නැහැ එයා මධ්‍ය ලක්ෂය නේද කරකැවෙන එච්චරයි කරන්නේ හරිද භ්‍රමණය වෙනවා තමා වටා භ්‍රමණය වන විට තමාගේ මුල් පිහිටීම මත තමාගේ මුල් පිහිටීම මත සමපාත වන වාර ගණන තමාගේ මුල් පිහිටීම මත සමපාත වන වාර ගණන තමාගේ මුල් පිහිටීම මත සමපාත වන වාර ගණන භ්‍රමක සමමිතියක් සමමිතික ගණන සමමිතියන් ගණන භ්‍රමක සමමිතියන් ගණන භ්‍රමක සමමිතියන් ගණන ලෙස හඳුන්වයි ලෙස හඳුන්වයි ලෙස හඳුන්වයි ලෙස හඳුන්වයි රයිට් රූප සටහන් තුන අඳින්න මේක පළවෙනිදම ඍජු කෝණාශ්‍රයන් දෙවෙනිදම සමතුලාශ්‍රයන් අඳින්න ඒක යටින් ලියන් බ්‍රහ්මක සම්මිතියන් හතරක් තියෙනවා මේකේ බ්‍රහ්ම සම්මිතියන් දෙකක් තියෙනවා කියලා මේක යටින් ලියන බ්‍රහ්මක සම්මිතියන් ගණන් කළ නොහැකි සංඛ්‍යාවක් තිබේ අනන්ත සංඛ්‍යාවක් තිබේ කියලා ඕගොල්ලෝ ලියනවා ඒකෙත් වරදක් නැහැ ගණන් කළ නොහැකි තරම් සංඛ්‍යාවක් තිබේ ඒක වෘත්තය යටින් ලියලා තමයි අඳින පළවෙනිට ලියන්නේ ඍජු කෝණාශ්‍රය දරාගන්න දෙවෙනිට ලියන්නේ සමතුලාශ්‍රය තුන්වෙනිට ලියන්නේ ඍජු මේ වෘත්තය හරිද වෘත්තය හරිද
ඉක්මන් කරන්න. මම මේ අත තා පණිවිඩ දෙකක් ඔයගලන්ට කියන්නම්. හරිද? පළවෙනි පණිවිඩය තමයි මම ෆ්‍රී ක්ලාස් එකක් පටන් ගන්න යනවා රිවිෂන් එකක් ඔයගලන්ට. හරිද? හැමෝටම නොමිලේ සම්බන්ධ වෙන්න පුළුවන්. ඒක පාස් පේපර්ස් සාකච්ඡා කරන්න විවිධ වැඩවලට ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන්න පසුගිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන්න පරණ පාඩම් මතක් කරගන්න. හරිද? කරන රිවිෂන් ක්ලාස් එකක්. ඒක නිසා රිවිෂන් ක්ලාස් එකට ඕන එක්කෙනෙක්ට සම්බන්ධ වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. ඔයගොල්ලන්ගේ යාළුවෝ ඉන්නවා මම ලින්ක් එකක් එවනවා. ඒකට වෙනම ගෲප් එකක් ඇඩ් කරනවා. ඔයගොල්ලන්ට ඒ ලින්ක් එක එවුවන් පස්සේ ඔයගොල්ලෝ ඇඩ් වෙන්න. හරිද? ඔයගොල්ලෝ ඇඩ් වෙලා ඊට පස්සේ ඔයගොල්ලන්ගේ හිතවත්ම මිතුරන්ට යවන්න 8 වසරේ කට්ටියට විතරක් යවන්න ඈ. හිතවත් මිතුරන් කියලා 10 12 ළමයින්ට යවන්න එපා. මේ හිතවත් ළමයින්ට යවන්න ඒ ළමයින්ට යවලා ඒකට සම්බන්ධ වෙන්න ඒගොල්ලන්ට කියන්න සම්බන්ධ වෙලා බලන්න කියන හොඳද නරකද කියලා. හොඳ නෝ. එතකොට ඒගොල්ලන්ට දිගටම සම්බන්ධ වෙලා ඉන්න පුළුවන් අපි රිවිෂන් එක කරන හැමදාම ඒගොල්ලන්ට සම්බන්ධ වෙලා වැඩ ටික කරගෙන ඉන්න පුළුවන් නොමිලේ. ඕගොල්ලන්ටත් එහෙම තමයි. ඒක උදේ දවසක තමයි තියෙන්නේ 6 ඉඳන් 6:00කමාරක් වගේ. ගොඩක් වෙලා තියන්නේ නැහැ. 6 ඉඳන් 7:00මාර වගේ වෙනකම් වෙලාවක් තම දිනේ සහ වෙලාව තීරණය කරේ නැහැ. මම ඒ ඔක්කොම ෆික්ස් කරලා ඕගොල්ලන්ට මැසේජ් එකක් දාන්නම් මේ සතියේ. එතකොට පොඩි නෝට් එකක් එක්ක ඒක හැම තිස්සෙම ෆෝවර්ඩ් කරලා දාන්න. එතකොට ඔන්ලයින් පොඩි රිවිෂන් ක්ලාස් එකක් පටන් ගන්නවා. ඕනම එක්කෙනෙක්ට සම්බන්ධ වෙන්න පුළුවන්. ඕගොල්ලන්ගේ මිතුරන් හරහා මිතුරන්ට යවන්න සම්බන්ධ වෙන්න. හරිද? රයිට්. ඒක අනිත් කාරණේ තමයි මේ සැරේ කාඩ් ගන්න ක්‍රමවේද පොඩ්ඩක් වෙනස් කරන්නයි කියලා හිතුවා. හරිද? මොකද සෞඛ්‍ය තත්ත්වෙත් පොඩ්ඩක් අයහපත් නිසා සමහරට යෑම් මීම් උනත් කරදර වෙන්න පුළුවන් ඉදිරියට. ඒ නිසා සියලු දෙනාටම බොහෝ දුරට මම account number දැම්මන් පස්සේ account වලට මුදල් ගෙවන්න සිද්ධ වෙයි. එහෙම වුණොත් මේ ඒක මට ෆොටෝ එකක් ගහලා එව්වන් පස්සේ 20 වෙනිදාට හරියට 20 වෙනිදා වෙනකම් ඕන වෙලාවක ගිහිල්ලා ඔයගලන්ට පන්ති පීස් ගෙවලා ෆොටෝ එකක් ගහලා මට දාන්න පුළුවන් ගෲප් එකට නෙමෙයි පෞද්ගලිකව දාන්න ඕන. පෞද්ගලිකව දාලා ඊට පස්සේ මම ඒක විස්තරෙත් මැසේජ් එකක් දාන්නම් කොහොමද කරන්න ඕන කියලා. මම මේ දාලා අදහසක් කියන්නේ. ඊට පස්සේ ඒක එවුවන් පස්සේ මම ඒගොල්ලන්ට PDF ටික එවනවා. ළඟ තියාගෙන එක්ක වැඩ කරන්න පුළුවන්. ඉඩක් තිය වෙලාවක ගිහිල්ලා print out අරගෙන තියාගන්න ඕනේ. එතකොට හරිද? ඒක අන්සතු කිරීම නම් සහනම් තමන්ගේ එක තමන් ළඟ විතරක් තියාගන්න ඕනි. හරිද? රයිට්. මම නම්බර් එක උත් එවනවා. ඒ නම්බර එකත් එක්ක තමයි ඊළඟ දවසේ සම්බන්ධ වෙන්න ඕන. මේ සතියේ නෙමෙයි ලබන මාසේ මුල ඉඳන්. හරිද? මේ මාසේ සර් ඔන්ලයින් පේපර් කරන්න බැරිද කියලා අහන. ඔන්ලයින් පේපර් කියන්නේ අර MCQ ටයිප් එකට වෙන්නේ නැති. MCQ ටයිප් එකට නම් කරලා වැඩක් නැහැ කියලා මට හිතෙන සමහර කට්ටිය කනත් අතරලා දානවනේ. හරිද? ගණන් වලට එක එච්චර සුදුසු නෑ. සුදුසු නැත්තේත් නැහැ. වැඩේ කරගෙන යන්න හොඳයි. ඉතින් මුකුත්ම නැති එකේ. බලමු අපි සාකච්ඡා කර ගණන් හද සාකච්ඡා කරමු. අපි අර රිවිෂන් ක්ලාස් එකේ ඒක තමයි භාවිතා කරන්නේ. හරිද? ඒක ඔයගොල්ලන්ට ඉදිරියට තේරුම් ගන්න පුළුවන් කොහොමද වැඩේ වෙන්නේ කියලා. හරි? රයිට්. එහෙනම් මේක හදලා ඉවරයිනේ. මම ඊයත් තුන් තමයි ඔයගොල්ලන්ට කිව්වේ. හරිද? රයිට්. අපි මේ මාසේ අතදා බලමු කොහොමද වැඩේ කවුරුත් ඒකට අනුගත වෙයිද. දැන් මම මේ හැම අතායම ටියුට් දීලානේ වැඩේ කරේ. ටියුට් එක දෙනවා හැමදාම. 20 වෙනිදාට දෙනවා ටියුට් එක. 20 වෙනිදා වෙනකොට ඔයගොල්ලෝ අර පන්ති පීස් එක ගෙවලා මේ මට රිසිට් එක ෆොටෝ එකක් ගහලා විස්තරات එක්ක ඒගොල්ලන් හරි මොනවද එවන්න ඕන කියන විස්තර මම ඔයගොල්ලන්ට එවනවා. හරිද? ඉදිරියේදී ඔයගොල්ලන්ට එවන එක. හොඳයි. බැංක් account දෙකක් විතර දාන්නම් මම. ඕගොල්ලෝ පාස්වර්ඩ් එක දාන්න. ලංකා බැංකුවයි මහජන බැංකුවයි වෙන්න පුළුවන්. ඊපස් එකයි BOC එකයි. රයිට්. එහෙනම් අපි මේ ඔච්චරයි වෙන සමිතිය සම්බන්ධයෙන් වැඩේ ඉවරයි. හරිද? සමිතියෙන් අභ්‍යාසයක් ඕගොල්ලන්ට දෙනවා. මොකක්ද අභ්‍යාසය? ටියුට් එකේ තියෙන අභ්‍යාසය. ඒක ලබන සතිය වෙනකොට කරන්න ඕන. මේ රූප සටහන අඳින්න ඕන. හරිද? මේකේ තියෙන ප්‍රශ්නේ රූප සටහන දැක්කම
දරුවෝ දීපාර්ශ්ව සාමිතික අක්ෂ ගණන හා බ්‍රහ්මක සාමිතික අක්ෂ ගණන සොයන්න කියලා කියනවා. මෙන්න මේ පිටුවේ තියෙනවා රූප සෙට් එකක්. රූප 4යි 5යි 20ක් තියෙනවා. අර රූප 20ක් තියෙනවා මේ ටියුට් එකේ. හරිද? මේ ටියුට් එකේ රූප 20ක් තියෙනවා. මේ රූප 20 අඳින්න ඕනේ නෑ. මේක ඇඳලා තියෙන්නේ. ආයෙ කරදර වෙන්න ඕනේ නෑ. වගුවක් ලෙස. හරිද? මොකද්ද වගුව? දලසටහනක් ඕගොල්ලෝ ඇඳගත්තක් කමක් නෑ ඒකේ. වගුවක් ලෙස මට ඇඳලා ෆොටෝස් ගහලා එවන්න ඕන. මේ වගුවක් ලෙස අඳිනවයි කියන්නේ රූපේ අංක දාන ABCD කියලා දාලා තියෙන රූපේ අකුර. රූප අකුර. හරිද? ABCD කියලා දාලා ඊළඟට තියෙනවා ද්විපාර්ශ්වික සාමිතික අක්ෂ ගණන. ද්විපාර්ශ්වික සමමිතික අක්ෂ ගණන තියෙනවා මේකේ. හරි? මේක ගණන තියෙනවා. මේකේ තියෙනවා බ්‍රහ්මක සාමිතික අක්ෂ ගණන. බ්‍රහ්මක සමමිතියන් ගණන තියෙනවා. හරිද? A සිට T දක්වා A සිට T දක්වා වැඩේ කරන්න ඕනේ. වගුව දලසටහනක් ඇඳ ගන්න පිටුවක් ඒකට තියන්න. ඊට පස්සේ අපි යමු අද දවසේ සාකච්ඡා කරන්න සාකච්ඡා කරන ටියුට් එකේ තියෙන කෙටි ප්‍රශ්න පේපර්ස් දෙකෙන් දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අර්ධ වාර්ෂික පරීක්ෂණය 2019 8 ශ්‍රේණියේ ගණිතය ප්‍රශ්න පත්‍රයට හරිද ඒක අරගන්න ළඟට අරගෙන සූදානම් වෙන මේක ඉස්සෙල්ලා ඇඳ ගන්න ඈ දැන් රතු පෑන සූදානම් කරගන්න ඕන. රතු පෑනෙන් හරි වැරදි දා ගන්නවා, ලකුණු දා ගන්නවා. ඒ වගේ වැරදි තියෙනවා නම් වැරදි හදාගන්නෙත් රතු පෑනෙන්ම තමයි. ඒකත් පේපර් එකේම කරන්න. පේපර් එකේම කරන්න තමයි කෙටි ප්‍රශ්න ටික තියෙන්නේ. හරිද? හරි දරුවනේ අපි එහෙනම් ප්‍රශ්න වලට යමු මේ කතා කරන්නේ 2019 දකුණු පළාත් සභාවේ දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ 2019 දකුණු පළාත්
අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරපු ඕගොල්ලන්ට ලබා දීපු ඕගොල්ලන්ගේ අයියලක්කවට ලබා දීපු අර්ධ වාර්ෂික පරීක්ෂණය ඒ කියන්නේ දෙවන වාර පරීක්ෂණය මේ උපදෙස් තීරුව හරියට කියවන්න මේ විභාගදී අනිවාර්යයෙන් මේක කියවන්න ඕන හරිද ඒකේ තියෙන නම විභාග අංක ලියන්න කාලය පැය 2යි කියනවා ඒ කෙටි ප්‍රශ්න දෙවෙනි ප්‍රශ්න පත්‍රයත් එක්ක හරිද මේක දැන් පළවෙනි ප්‍රශ්න පත්‍රය විතරයි මම දීලා තියෙන්නේ දෙවෙනි ප්‍රශ්න පත්‍රය අපි ෆ්‍රී ක්ලාස් එකේ කතා කරමු මේක කියනවා සියලුම ප්‍රශ්න වලට මෙම ප්‍රශ්න පත්‍රයේම පිළිතුරු ලියන්න කියලා කියනවා හරිද පළවෙනි එකේ නම් ගණන් 20ක් තියෙනවා ඒ ගණන් 20ටම මේ ප්‍රශ්න පත්‍රයේම තමයි ඔයගොල්ලෝ උත්තර ලියන්න ඕනේ හරිද මම සාකච්ඡා කරන්න කලින් පළවෙනි ප්‍රශ්නෙට උත්තර එහෙම දැම්මට වරදක් නෑ මම බලන්නම් ඒක කවුද එහෙම හදලා තියෙන කට්ටිය දාන්න හරිද දැන් ඔන්න දැන් දාන්න පුළුවන් පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ මම සාකච්ඡා කරන පළවෙනි ප්‍රශ්නය හරිද මෙන්න මේමයි 12 අණු 30 තැනක් සමානයි 36 අණු 15ක් හරිද 12 අණු 30 තැනක් සමානයි 36 අණු 15ක් මේ තියෙන තුල්‍ය අනුපාත සම්බන්ධ කාරණයක් හරි ඔයගලන්ට පේනවද 12 කීයෙන් ගුණ වෙලාද 36 හැදුනේ 12 කීයෙන් ගුණ වෙලාද 36 හැදුනේ නැත්තම් 36 12 උනේ කීයෙන් ගුණ බෙදලා තුල්‍ය අනුපාත හදන්න පුළුවන් නේ කීයෙන් බෙදිලාද 36 උනේ 12 පුතේ 3ෙන් බෙදුවා නම් 36 3ෙන් බෙදුවා නම් 12ක් හදා ගන්න පුළුවන් හරිද 36 හරිද 36 බෙදුවොත් 3ෙන් 12යි එහෙනම් අනිවාර්යයෙන්ම මේ 15ත් මෙතෙන්ට එද්දී 15ත් අනිවාර්යයෙන්ම 3ෙන් බෙදෙන්න ඕන 15 3ෙන් බෙදුවොත් අන්න උත්තරේ 5යි කියලා උත්තරේ ලැබෙනවා එහෙනම් අපේ උත්තරේ 5යි බලමු කවුද උත්තරේ වල තියෙන කියලා රයිට් බොහොම හොඳයි එකම උත්තරේ ඉතින් 10 එක දාන්න එපා කොල්ලෝ හරිද 12 අණු 15 දාලා තියෙන වැරදි එක 5 දාලා තියෙන 3ක් දාලා තියෙන වැරදි 5 දාලා තියෙන ගොඩක් කට්ටිය 12 අණු 15 දාලා තියෙන සමහර අය ඒක වැරදි හරිද 5 තමයි උත්තරේ බොහොම හොඳයි හරිද 5 තමයි උත්තරේ හරිද අපි එහෙනම් ඊළඟ එකට යමු මේ දැන් ගෲප් එකට මැසේජ් දාන්න එපා හරිද ගෲප් එකට දාන්නේ අර වගේ ෆොටෝස් ගහන දාරීම විතරයි දැන් ගෲප් එකට දාන්න ඕනේ නෑ දැන් දාන්නේ උත්තර දාන්නේ දාන්නේ chat box එකට හරිද මම මෙහෙම වැඩක් කරන්න හැමෝම මේ අන්න හොඳයි දාලා තියෙනවා මේ අනේ මේ වෙන එකක් හැමෝම මේ ඕගොල්ලෝ කරපු ප්‍රශ්න පත්‍රයේ පිටු දෙකක් තියෙනවානේ 2019 දකුණු පළාත් එකේ හරිද 2019 ප්‍රශ්න පත්‍රයේ පිටු දෙකක් තියෙනවා අන්නේ පිටු දෙකේ ෆොටෝස් දෙකක් ගහලා දාන්න ගෲප් එකට දාන්න හරි දෙවෙනි ප්‍රශ්නෙට අපි යමු පුතේ දෙවෙනි ප්‍රශ්නේ කියනවා 28 ගුණ කිරීම 43 28 ගුණ කිරීම 43 හරිද 1204ක් නම් හරිද 0.028 ගුණ කිරීම 43 උත්තරේ කියලා අහනවා හරිද උත්තරේ දාන්න පුළුවන් ඔය chat box එකට උත්තරේ කියලා අහනවා දැන් පුතේ 28 43 ගුණ පස්සේ 1204ම තමයි මෙතන දශම ස්ථාන කීයක් මෙතන දශම ස්ථාන නැහැ මෙතන දශම ස්ථාන 3ක් තියෙනවා අන්නේ දශම ස්ථාන 3 මේකෙන් වෙන් කරාම හොඳටම ඇති අග සිට 1 2 3යි එහෙනම් උත්තරේ ලැබෙනවා කියලා 1.2.04යි උත්තරේ 1.2.04යි උත්තරේ තේරුණාද තේරුණ නැත්නම් ඒත් මැසේජ් එකක් දාන්න හරිද ගණන් 3-4ක් ගියන් පස්සේ දාන්න එපා ගණන් මේ වෙලාවෙම දාන්න රයිට් බොහොම හොඳයි උත්තරේ දාලා තියෙන නියමයි හරිද ඊට පස්සේ ಗುಣ කරන්න කියන භාග සංඛ්‍යාවකුයි මිශ්‍ර සංඛ්‍යාවකුයි දීලා ඒ දෙන්න ಗುಣ කරන්න කියලා කියනවා භාග සංඛ්‍යාව තමයි 9න් 4 එයා ಗುಣ කරන්නලෝ 2යි 4න් 1 එහෙනම් අපි දන්නවානේ බෙදන්න හරින් ಗುಣ කරන්න හරින් ඔය තියෙනකොට මිශ්‍ර සංඛ්‍යා අනිවාර්යෙන් මේවා විෂම භාග කරලා ඉන්න ඕනේ
හරිද? එතකොට 2යි 4න් එක කියන එක ඉස්සෙල්ලා විෂම භාගයක් කරලා ඉමු මිශ්‍ර සංඛ්‍යාවක් එක. කොහොමද මිශ්‍ර සංඛ්‍යාව විෂම භාගයක් කරන්නේ? හරය තියෙන එක්කෙනා පූර්ණ සංඛ්‍යාවෙන් ගුණ කරනවා 4 වරක් 2 8යි. එයාට ලවයේ තියෙන එක්කෙනා එකතු කරනවා 9යි. 4 2 8යි 8 1යි 9යි 4න් 9යි. එයා ගුණ කරන්න ඕන 9න් 4න්. බලන්නකෝ දැන් හරේ ලවයේ තියෙන එකම ගුණාකාර බෙදලා දාමු. 4ට 4 වේ 1යි 4ට 4 වේ 1යි 9ට 9 වේ 1යි 9ට 9 වේ 1යි එක් වරක් 1 1යි එක් වරක් 1 1යි. එතකොට 1 1කින් බෙදුවොත් 1යි උත්තරේ 1යි. පිළිතුර 1යි. බලමු උත්තර දාලාද කියලා රයිට්. ෂා නියමයි ඈ. නියමයි. රයිට්. මට පේන විදිහට මේකේ 40න් 40 ගත්ත කට්ටිය ඇති. හරිද? බොහොම හොඳයි. 3 තමයි අපි ඒ කරේ. 4 වෙනි එක යමු. හරිම ලේසි ගානක් අපි කතා කරපු ගානක් මේක. හරිද? A තියෙනවා 2යි A 3යි A කියලා ත්‍රිකෝණයක කෝණ තුනක් තියෙනවා. A 2යි A 3යි A කියලා ත්‍රිකෝණයේ කෝණ තුනක් තියෙනවා. මේකේ A හි අගය සොයන්නලු. අපි දන්නවා A එකතු කිරීම 2යි A එකතු කිරීම 3යි A ගේ එකතුව කීයද? දාන්න මැසේජ් එකක් කීයද කියලා. ওই තුන් දෙනාගේම එකතුව කීයද? මට උත්තර දාලා තියෙන බොහොම හොඳයි. තුන් දෙනාගේ එකතුව 66යි නේ මං අහන්නේ. 6යි තමයි මං කියන අගයක් ලෙස වටිනාකමක් ලෙස අහන්නේ. පිසු උත්තරත් වෙන සමහර කට්ටිය. රයිට් බොහොම හොඳයි. ගොඩාක් දෙනෙක් කිව්වා 180යි. ත්‍රිකෝණයේ පුතේ අභ්‍යන්තර කෝණ තුනේ එකතුව අංශක 180යි. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතුව අංශක 180යි. ඒක මම මෙතනට ආදේශ කරනවා. හරි. සමහර කට්ටිය මෙන්න මේ 6යි 1 කියන එකත් ඒවල් තිබුණා. හරි. 6යි 1 තමයි මම අහුව වටිනාකමක් ලෙස. 6යි A සමානයි 180යි. එහෙනම් A වලගේ හොයන්න 6යි A 6ෙන් බෙදනවා 180වත් 6ෙන් බෙදනවා. කෙලින්ම 186ෙන් බෙදුවත් ඇති ඈ. ඒට A කැපුණා. A සමානයි 180 6ෙන් බෙදුවොත් 18 6ෙන් බෙදුවොත් 3යි අංශක 30යි. අංශක 30ක් ලැබෙනවා. හරිද? ඒ ඇවිල්ලා 4 වෙනි ගානට උත්තරේ 4 වෙනි ගානට උත්තරේ 5 වෙනි ගානත් එහෙම කරලා දාන්න පුළුවන්ද බලමු. පුළුවන්. මේ ටික කරන්න පුළුවන්. හරිද? මම 5 වෙනි ගාන කරන්නම් මෙහෙම. හරිද? දැන් අඩුපාඩු තියෙනවා රතු පෑනෙන්ම එතරම් හදාගන්න. එතරම් හදාගන්න ගියාම මේවා කපල කොටලා හදාගන්න නෙමෙයි. අලුතෙන්ම ලියනවා. හරිද? අලුතෙන්ම ලියන්න ඕන. n අඩු කිරීම 4 නෑ n බෙදීම 4 අඩු කිරීම 1 සමානයි 3 හරිද අඩු කිරීම 1 සමානයි 3 හරි පේනවනේ දැන් කොහොමද ගන්නේ මුලින්ම මේ පැත්තෙන් ඉවත් කරන්නේ කවුද 4ද ඍණ 1ද අන්න ඒක මට උත්තරයක් ලෙස දාන්න 4ද ඍණ 1ද මම මුලින්ම මේ සමීකරණයේ මේ පැත්තෙන් ඉවත් කරන්නේ 4ද 3ද 4ද 3ද නෑ 4ද 1ද කියලා අහන්න ඕනේ 4ද 1ද ඔව් බොහොම හොඳයි 1 1 අර්ධ 1 තමයි ඉවත් කරන්න. ඉතින් පුතේ මේ ඍණ 1 ගන්න තියෙන ඍණ 1 ඉවත් කරන්න පුළුවන් එකම ක්‍රමයයි තියෙන්නේ. හරිද? එකක් එකතු කරනවා දෙපැත්තටම. හරිද? මේ පැත්තට එක වුණාම මේ පැත්තට. તો ඍණ 1 ධන 1 කැපිලා යනවා. හෙන ගහනවා. කිව්වා කියලා තියෙනව නැහැ කියලා. ඍණයි ධනයි එකතු වෙන්නේ නැහැ නේ කොයි වෙලාවකවත් හරිද? දැන් n බෙදීම 4 සමානයි 4. හරිද දැන් බෙදීම 4 ඉවත් කරන්න පුළුවන් එකම ක්‍රමයයි තියෙන්නේ n බෙදීම 4ට 4ෙන් ගුණ කරනවා මේ පැත්තෙත් 4 4ෙන් ගුණ කරනවා එතකොට බෙදීම 4 මේ ගුණ කිරීම 4ට බෙදලා ගිහිල්ලා කැපිලා ගිහිල්ලා n විතරක් ඉතුරු වෙනවා 4 වරක් 4 16ක් ඉතුරු වෙනවා n සමානයි 16යි n සමානයි 16යි හයවෙනි එකත් අපි මෙතනින් කරමු. හයවෙනි එක මෙතන. 6යි 40න් 33 කියන එක දශම සංඛ්‍යාවක් කරන්නලු. දශම සංඛ්‍යාවක් කරනවා නම් පහසුම වැඩේ තමයි මේ හරයේ තියෙන 40 එක්කෝ 10ක් 1000ක් 100ක් කරනවා. ලේසියෙන්ම 40 10 කරන්න ලේසිද 100 කරන්න ලේසිද 1000 කරන්න ලේසිද මොකද්ද කරන්න පුළුවන් අපිට
උත්තරය එවලා තියෙනවා මට. උත්තර දෙක තුනක් එවලා තියෙනවා. බලමු හරි උත්තරේ මොකද්ද කියලා. අපි 40 10 කරනවද? මේ හරේ තියෙන 40 10 කරනවද 100 කරනවද 1000 කරනවද? 100 කරන්න බෑ 10 කරන්නත් බෑ. බෙදීමෙන් 10 කරන්න පුළුවන්. ඒ වුණාට 33ත් බෙදන්න බෑ 10 කරන්න ගියොත් 1000 කරගන්නවා. 1000 කරගන්න නම් 40 කීයෙන් ගුණ කරන්න ඕනද? බොහොම හොඳයි 1000 තමයි කරගන්නේ. 1000 කරගන්න නම් 40 කීයෙන් ගුණ කරන්න ඕනද? 40 කීයෙන් ගුණ කරන්න ඕනද? 15ෙන් 15ෙන් ගුණ කරොත් නම් 40ක් මේ 100ක් කරගන්න බැරි වෙයි. 4 වරක් 15 60යිනේ 60 විතර 600ක් කරගන්න පුළුවන්. බෑනේ අපිට ඕන 1000ක්නේ. කීයද 25න් 6ට මුකුත් කරන්නේ නැහැ. මම මේක මිශ්‍ර සංඛ්‍යාවක් කරගන්න යන්නේ නැහැ. 40 ගුණ කරන 25න් ඒක නිසා 33ත් ගුණ කරන 25න්. හරිද? 40 25න් ගුණ කරොත් 1000යි. හරිද? 33 25න් ගුණ කරොත් 25 3ක් 75න් 5 7ක් ඉතුරුයි. 25 3ක් 75යි 75යි 7යි 82යි. මේ 6 අර පූර්ණ සංඛ්‍යාවයි එන්නමයි ඈ. ඒතර 10න් 6යි 10න් 825 6.825යි කියලා උත්තරය ලැබෙනවා. 6.825යි කියලා පිළිතුර ලැබෙනවා. ඕක තමයි කාරණේ. හරිද? 6.825යි කියලා ලැබෙනවා. ඔන්න ඔයගලන්ට තේරෙන්නේ නැති සමහර කට්ටිය වරද්දලා ඒක ලියලා තිබුණා. 6. මෙතන 8 8යි 2යි 5 6.825 රයිට් බෝඩ් එකේ තියෙන ගැටලුකාරී තැන් තියෙනවා නම් ඉක්මනටම හදාගන්න මම කන්න කලින් හරිද මකලා ඊළඟ ගණන් වලට යමු right මම එහෙනම් මකනවා මේක එපා කියලා තියෙනවා හරි ඉක්මනට එන හදාගන්න ඔය එපා කියන්නේ ෂුවර් එකටම ගණන් ටික හදලා නැහැ නෑ සර් කරා එහෙනම් හොඳයි හරි එනම කරනවා දැන් රයිට් ගානක් වැරදිලා හරි එනම මැකුවා රයිට් හත්වෙනි ගානේ මෙහෙම තියෙන්නේ 62.32 ගුණ කරන්න 3.4යි 8න් හරිද 8න් මම මෙහෙම වැඩක් කරන්නම් 6232 348න් ගුණ කරනවා හරිද ඉස්සර ගුණ දශමිතිය දැන් නොසලකා හැරලා එතනින් ලැබෙන සංඛ්‍යා දෙක ගුණ කරලා දානවා හරිනේ ඒක තමයි අපි කරන පළවෙනි වැඩේ රයිට් කරමුකෝ 8 2 16න් 6 දෙකක් එකක් ඉතුරුයි
8 වරක් 3 24 1යි 25න් 5 දෙකක් ඉතුරුයි. 8 වරක් 2 16යි 2යි 18න් 8 එකක් ඉතුරුයි. 8 වරක් 6 48යි 48 1 49යි. දැන් 4ෙන් ගුණ කරන්න. 4 වරක් 2 8යි. 4 වරක් 3 13න් 2 එකක් ඉතුරුයි. 4 වරක් 2 8යි ඉතුරු 1යි 9යි. 4 වරක් 6 24යි 1යි 25යි. හරි වැරදි නම් කියන්න මම සුළු කිරීම වැරද්දුවා නම් කියන්න. 3 වරක් 2 6යි. 3 වරක් 3 9යි. 3 වරක් 2 6යි. 3 වරක් 6 18යි. දැන් මේව එකතු කරනවා. මෙතන 6ත් එක්ක එකතු වෙන කවුරක් කරන්නේ 6යි. 5යි 8යි 13න් 3 එකක් ඉතුරුයි. හරිද? 8යි 2යි 10යි 6යි 16යි 16යි ඉතුරු 1යි 17න් 7 ඒත් එකක් ඉතුරුයි. හරි 10යි 1යි 10යි 6යි 4යි 10යි 10යි 5යි 15යි 15යි 1යි නෑනේ 9ව 3ක් තියෙනවා 27යි 27යි 1යි 28යි දෙකක් ඉතුරුයි. හරිද? මෙතන 10යි 15යි 17න් 7 එකක් ඉතුරුයි. හරිද? එතන 10යි 10යි 1යි 11යි 11යි එකක් ඉතුරුයි. හරිද? ඒකයි මේකයි දෙකයි. හරිද? අන්න උත්තරයක් ආවා. මේ දෙන්න ගුණ කරාන් පස්සේ හරිද? ලැබෙනවා 2,178,736ක්. හරිද? ඒක ගුණ කරාන් පස්සේ ලැබෙන අගයයි. හැබැයි අපි තියනවා මෙයාගේ දශම ස්ථාන දෙකක් තියෙනවා මෙයාගේ දශම ස්ථාන දෙකක් තියෙනවා. ඒක උත්තරේට එනකොට දශම ස්ථාන 4ක් වෙන්න ඕන. නිසා මම අග ඉඳන් 1යි 2යි 3යි 4යි කියලා දශම ස්ථානයක් වෙන් කරා. එතකොට උත්තරේ 217.8යි 7යි 3යි 6 210 මම ගුණ කරා එහාට මෙහාට වුණාද 216.8යි 7යි 3යි 6 බලන්න මම එහාට මෙහාට එකක් මේ කරත් දන්නේ බලමු 4 2 8යි 4 3 12 2 එකක් ඉතුරුයි මෙතන 8යි 1යි 9යි එක හරි මෙතන 24යි 1යි 24යි બોලේ මෙතන තියෙන්නේ 24යි තොර මෙතන 16යි එතකොට මෙතන 16 එච්චර නේද රයිට් හරි thank you මා වරද්ද නිවැරදි කරාට thank you right මොකද තමයි ඉතින් ඉඳලා හිටලා කොහොම වෙනවා 25 නේ 24 ඔව් හරි ඊට වෙන වෙනසක් නැහැ නේ වෙන වෙනසක් නැහැ නේ කියන්න වෙනසක් තියෙනවනේ හරිනේ ඔය ඉඳලා හිටලා කොහොම වෙනවා හරිද ඒකෙන් ඉගෙන ගන්න කාර්යය මේකයි පුතේ ඩබල් චෙක් කරන්න ඕන හරි මට ඩබල් චෙක් කරන්න ඕගොල්ලෝ ඉන්නවනේ හරිද ඕගොල්ලන්ට ඩබල් චෙක් කරන්න මම නෑ විභාගෙදී හරිද මට ඩබල් චෙක් කරන්න ඕගොල්ලෝ ඉන්නවා හරිද ඕගොල්ලෝ මට ඉන්න උදව් කරන්න මම නැහැ වුණාට උදව් කරන්න විභාගෙදී ඕගොල්ලෝ නිසා ඕගොල්ලෝ දෙපාරක් අමුතුවෙන් සුළු කිරීම කරාට වරදක් නැහැ හරිද ඒක වෙන්න ඕන නැත්තම් ඉතින් වැරදුනොත් එපාර කවුරක්වත් කියන්නේ නැහනේ හරිද බෝඩ් එක පැහැදිලි නැතිරු මට මං හිතන්නේ හැමෝන්ටම නෙවෙයි මං හිතන්නේ මේ ප්‍රශ්න තියෙන්නේ සිග්නල් ප්‍රශ්නයක් වෙන්නේ නැතිනේ තුනනේ 7යි 3යි 6 7යි 3යි 6 හරි රයිට් එහෙමනම් අපි 8 වෙනි ගානට යමු 8 වෙනි ගානට යමු සවිධි අෂ්ටාශ්‍රයක සවිධි අෂ්ටාශ්‍රයක බ්‍රහ්මක සම්මිතික අක්ෂ ගාන බ්‍රහ්මක සම්මිති ගාන කීයද කියලා අහනවා අද අපි කතා කරපු එකක් සවිධි අෂ්ටාශ්‍රය සවිධි අෂ්ටාශ්‍රය මොන වගේද මේ වගේ ඔන්න ඔය වගේ සයිඩ් ඒ කියන්නේ පැති එහෙම නැත්නම් අපි කියනවා පාද 8ක් තියෙන්න ඕන
පාද 8ක් 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි මේ කෝණ 8ත් සමාන වෙනවා ඈ සවිදි කියන්නේ ඒකනේ මේ කෝණ 8ත් සමාන වෙනවා එහෙනම් මේක තමයි කේන්ද්‍රය වටා කරකවද්දී කීපාරක් තමාගේ මුල් පිහිටීම මතම සමපාත වෙනවාද කියලා ලියන්නයි තියෙන්නේ. ඉතින් දැන් මේකයි තියෙන්නේ. මේ වගේව අපි කප ඉන්නේ නැහැ නේ විභාගෙදිනේ. හිතෙන් මවන්න පුළුවන් වෙන්න ඕන. හිතෙන් මවන්න පුළුවන් වෙන්න ඕන. හිතෙන් මවන්න පුළුවන් වෙන්න ඕන. කරකවන්න පුළුවන් වෙන්න ඕන හිතෙන්. හරිද? ඒක නිසා හිතෙන් කරකවන්න. හරිද? රූපස්ත්‍රණ අඳින්න, ඇඳලා බලන්න, හිතෙන් කරකවන්න කීයද උත්තරේ 8යි 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 බොහොම හොඳයි 8යි තියෙන්නේ. මේක තමාගේ සම්පාත. මෙයා මෙහෙම හැරලා මෙහෙම චුට්ටක් හැරිච්ච ගමන් මේ පාදයට සමග සම්පාදන වල ලස්සනට අනිත් ඒවා ඔක්කොම. ඊපර මේ පාදයට සමග සම්පාදන. ඇයි සවිදි බහුව අෂ්ටයන්නේ මේක? සවිදි අෂ්ටාශ්‍රයක්නේ. සවිදි අෂ්ටාශ්‍රයක් නිසා තමයි එහෙම සම්පාත වෙන්නේ. එහෙම නැත්තම් නෑ හොඳේ. සවිදි අෂ්ටාශ්‍රයක් නිසා 8 වරක් මෙයා තමාගේ මතම සමපාදන තමාගේ මුල් පිහිටීම මතම සම්පාත වෙනවා. ඒක නිසා අපි කියනවා භ්‍රමණය වීමේදී එහෙම මුල් පිහිටීම මතම 8 පාරක් සම්පාත වෙන නිසා අපි කියන එක භ්‍රමක සම්මිතියන් 8ක් සහිත තල රූපයක් කියලා. හරිද? භ්‍රමක සම්මිතියන් ගාන 8යි. එතකොට උත්තරේ 8යි. 900ක් උත්තරේ මොකක්ද දාලා තියෙන්නේ ඊළඟ එකට? ඊළඟ එකට. ඊළඟ එකේ උත්තරේ බලමු. දෙකේ දෙවනි බලය, පහේ දෙවනි බලය, තුනේ දෙවනි බලය. මේක ප්‍රසාරණය කරමු. දෙවාරයක් දෙවාරයක් පහ වාරයක් පහ වාරයක් තුන වාරයක් තුන. හරිද? දෙවරක් පහ 10යි දෙවරක් පහ 10යි 10 වරක් 10යි 100යි 100 තුනෙන් ගුණ කරොත් 300යි 300 තුනෙන් ගුණ කරොත් 900යි. එහෙනම් උත්තරේ 900යි 900යි. හරිද? 900යි. ගැටලු තියෙනවා නම් අහන්න. 10 වෙනි ගානත් හරි ලේසි මේක නිසා. හරිද? 900 වර්ගමූලය හොයන්නලු. 900 වර්ගමූලය හොයන්න මම මේක මෙහෙම ලියා ගන්නවා. 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 5 ගුණ කිරීම 3 ගුණ කිරීම 3. ඇයි? මේකලා මේ දෙන්න එක සමානයිනේ. හරිද? මෙයාගේ ප්‍රථම සංඛ්‍යාවල ගුණිතයක් ලෙස ලියුවොත් මෙහෙම ලියවෙන්නේ. ඊට පස්සේ මම කරන්නේ එයාගේ වර්ගමූලය. මම ලියන වැඩේ ඒක සමාන ප්‍රකාශන සමාන ගොඩවල් දෙකකට ගුණාකාර ගොඩවල් දෙකකට බෙදා ගන්න. එක දෙකක් මේකේ අනිත් දෙක මේකේ එක පහක් මේකේ අනිත් පහ මේකේ එක තුනක් මේකේ අනිත් තුන මේකේ දැක්කනේ ගොඩවල් දෙක සමාන ගොඩවල් දෙකකට වෙන් කරා. හර දෙකේව දෙකක් තිබුණා ගොඩවල් දෙකකට දැම්මා. තුන් පහේව දෙකක් තිබුණා ගොඩවල් දෙකකට දැම්මා. තුනේව දෙකක් තිබුණා ගොඩවල් දෙකකට දැම්මා. දැන් දෙවරක් පහ 10යි 10 වරක් 3 30යි. මේ ඔක්කොම තොප්පිය ASCII ඉන්නේ. වර්ගමූල ලකුණ ඇතුලේ 30යි. දෙවරක් පහ 10යි 10 වරක් 3 30යි. වර්ගමූල ලකුණ ඇතුලේ 30 30න් ගුණ කරොත් 30 දෙවනි බලය 900 නෙමෙයි 30 දෙවනි බලය කියලා මම ලියනවා 900 ලියලා තියෙනවා නේද අපහු මේක මම ලියා ඉන්න එපා දෙකේ 30 දෙවනි බලය ඒ වගේ වර්ගමූලය යම් කිසි සංඛ්‍යාවක වර්ගයේ වර්ගමූලය එම සංඛ්‍යාව වේ කියලා අපි ගොඩාක් ගණන් හැදුවා එකේ ඉඳන් 600 මේ එකේ ඉඳන් 25 වෙනකම් මම හිතන්නේ නැත්නම් ඊටත් වඩා හැදුවද කියලා මට දැන් මතක නැහැ 25 වෙනකම් නම් අනිවාර්යෙන්ම මම දුන්නා කියලා මතකයි හරිද එතකොට කිසියම් සංඛ්‍යාවක වර්ගයේ වර්ගමූලය එම සංඛ්‍යාව වේ ඒ කියන්නේ 30ක් වේ හරිද 30ක් වේ ඒක 900 වර්ගමූලය 30යි 900 වර්ගමූලය 30යි මේ හැම එකකම ලකුණු දෙක ගානේ හම්බෙන්නේ ලකුණු දෙක ගාන දාගන්න එක නිසා හරියටම ඒ වල 10 වෙනි ගාන අපි හැදුවේ 11 වෙනි ගානත් හදමුනේ 11 වෙනි ගාන පොඩි අවුලක් තියෙනනේ පේන්නේ නැහනේ මීටර් 72ක් දෙක කාම්බියක්ද ජල නලයක් මම හිතන්නේ මීටර 2.4 දිග බැගින් කැබලි කීයකට කැපිය හැකිද කියලා අහනවා ජල නලයක් දිග මීටර 72යි ඒක නම් මට පේනවා හරිද දිග මීටර 72යි හරිද කාම්බියක් කරින් ජල නාලයක් කරින් මේක බෙදන්නලු පුතේ 2 කෑලි කපන්නලු 2.5
මීටර 2.4 කෑලි කපන්නලු. මීටර 2.4 කෑලි කපන්නලු. හරිද? මීටර 2.4 කෑලි වලට කපන්නලු. එහෙනම් ඒ වගේ කෑලි කීයක් කපන්න පුළුවන්ද කියලා අපි හොයන්න ඕන. 72 මොකක් කරන්න ඕනද? බෙදන්න ඕන කීයද 2.4. හරිද? මේක හරිය ලේසියි දශම බෙදන එක මම මෙහෙමත් කියලා දීලා තියෙනවා. 72 බෙදීම මොහොම ලියලා 24 2.4 ලියන්න පුළුවන් 10න් 24 කියලා දශම ස්ථාන එකක් නිසා 10න් පංගු දශම ස්ථාන දෙකක් තිබ්බනම් 100න් පංගු දශම ස්ථාන තුනක් තිබ්බනම් 10න් පංගු කියන 6 වසරේ ඉඳන් 7 වසරටත් දැන් අද දවසේ 8 වසරෙත් අපි සාකච්ඡා කරනවා. හරිද? 8 වසරේ දශම වල දශම බෙදීමේදී ওই කාරණේ මතක් කරලා තියෙනවා. 4 වසරේ 4 වසරේ 6 වසරේ 7 වසරේ කෙලින්ම අපි සාකච්ඡා කරලා තියෙනවා. ඇයි මේ 10න් පංගු 100න් පංගු 10න් පංගු ලෙස හදන්නේ කියලා. හරිද? රයිට්. 72 මේ බෙදී ගුණ කිරීම බෙදීම කරනවා. මතකනේ කාරණේ? මම උඩට මාරු කරන්නේ කියලා දුන්නා නේද? එහෙම පුළුවන්. ඔව්. මෙයාගේ උඩට මාරු කරනවා 24 බෙදීම 10. මම මේ උඩට මාරු කරන්නේ කියලා දුන්නා නේද? ඔව් සර්. හරි බොහොම හරි. thank you. හරි. එහෙනම් මේ 20 72කට 24 එක කීයක් තියෙනවද? 72කට 24 එක කීයක් තියෙනවද? මතක පුළුවන් නම් කියන්න කවුරු හරි. 72කට 24 එක කීයක් තියෙනවද? 24 හතරක් නැහැ. රයිට්. බොහොම හොඳයි. තුනක් තියෙනවා. තුනක් තියෙනවා තුනක්. රයිට් බොහොම හොඳයි. එනවා පටපට ගාලා උත්තර ටික. මෙතන 24 ඒවා 1යි, මෙතන 24 ඒවා 3යි. 3 වරක් 10 30යි 30 එකෙන් බෙදුවොත් 30ම තමයි. එහෙනම් කැබලි 30කට වෙන් කරලා ගන්න පුළුවන්. කැබලි 30කට වෙන් කරගන්න පුළුවන්. හරි හරි වැරදි දාගන්න, වැරදි හදාගන්න, බෝඩ් එක මකන්න කලින් වැඩේ ඉක්මනට කරලා ඉවර කරගන්න.
හරි බෝඩ් එක මම කරනවා. හරිද? right. එහෙමනම් අපි සාකච්ඡා කරමු 12 වෙනි ප්‍රශ්නය. 12 වෙනි ප්‍රශ්නය. 12 වෙනි ප්‍රශ්නය. හරි. සමන් සුරේෂා කාසිම් මිතුරන් තිදෙනා උස අතර අනුපාතය 5:4:6 වේ. කවුද තුන්දෙනා? සමන් සුරේෂ් කාසිම්. සමන් සුරේෂ් කාසිම් කියන තුන්දෙනා උස අතර අනුපාතය පුතේ 5:4:6. සුරේෂ්ගේ උස මැද එක්කෙනාගේ උස සෙන්ටිමීටර 96යි. හරිද? මැද එක්කෙනාගේ උස සෙන්ටිමීටර 96යි. කාසීම්ගේ උස සොයන්නලු. කාසීම් කියන්නේ මේ 6ක් ඒකක 6ක් ඒකක 4ක් කියන්නේ සෙන්ටිමීටර 96ක් නම් ඒකක 1ක් කියන්නේ 96 4ෙන් බෙදුවම පස්සේ ලැබෙන අගය. 96 ඒකක 1ක් කියන්නේ 4ක් කියන්නේ 96ක් කියලා දැන් මෙතන නිරූපණය වෙනවනේ. සුරේෂ්ගේ අගය මේ උස 96යිලුනේ. ඒ කියන්නේ ඒකක 4ක අගය ඒක ඔක්කොම තියෙන බර ගානක්. ඒ කියන්නේ මෙතන 5යි 4යි 9යිද 6යි මේ 15ක්. හරිද? ඒ 15 මම අපිට කතන්දරේ අවශ්‍ය නැහැ. සුරේෂ්ගේ ඒකක ගාන 4යි. එයාගේ උස 96යි. ඒ කියන්නේ 4කින් ඒකක 4කින් 96ක් නිරූපණය වෙනවා. අනේ ඒකක එකකින් නිරූපණය වෙන ගාන 96 4ෙන් බෙදුවම පස්සේ ලබා ගන්න පුළුවන්. පැහැදිලිද? 96 4ෙන් බෙදුවම පස්සේ පුතේ මෙතන 9ට 4 ඒවා 2යි 1ක් ඉතුරුයි 16යි 16යි 4ෙන් බෙදුවොත් 16 4ෙන් බෙදුවොත් 4යි. හරිද? බලන්න 96 දීර්ඝ බෙදීමෙන් 4ෙන් බෙදලා හරිද 24 මේවි. එතකොට කාසීම්ගේ හරිද? කාසීම්ගේ උස ඒකක 6කින් කොටස් 6කින් නිරූපණය කරනවා. මේ කොටස් 6කින් නිරූපණය කරනවා. එහෙනම් එයාගේ උස සොයන්න පුළුවන් 24 6ෙන් ගුණ කරා නම් 24 6ෙන් ගුණ කරා නම් උත්තරේ ලැබෙනවා 144යි සෙන්ටිමීටර කියලා. උත්තරේ සෙන්ටිමීටර 144යි කියලා ලැබෙනවා. කාසිම්ගේ වයස සෙන්ටිමීටර 144යි. උත්තරයක් එනකොට කල්පනායෙන් එවන්න. වයස නෙමෙයි උසක් අහන්නේ නේ. හිස්තනට හිස්තන පුරවන්න කියන මෙන්න මෙහෙම හිස්තනක් තියෙන්නේ 13 වෙනි එකේ. හරිද? 12480ක් කිලෝග්‍රෑම්. කිලෝග්‍රෑම් 12480ක් කිලෝග්‍රෑම්. මෙයා ටොන් වලින් ලියන්නලු. ටොන් වලින් ලියන්න නම් හරිද? කිලෝග්‍රෑම් ටොන් එකට කිලෝග්‍රෑම් 1000ක් තියෙනවා. නිසා මෙයා 1000ෙන් බෙදනවා. 12480 බෙදනවා කීයෙන්ද? 10ෙන්. 10ෙන් බෙදුවොත් දන්නවනේ අර දශම ස්ථාන කීයක් වෙන් කරන්න ඕනද කියලා දැන් කලිනුත් කතා කරා. 10ෙන් නම් 1යි දශම ස්ථාන 100ෙන් නම් දශම ස්ථාන 2යි 10ෙන් නම් දශම ස්ථාන 3ක් වෙන් කරන්න ඕන. අන්න ඒ දශම ස්ථාන 3 1යි 2යි 3යි කියලා වෙන් කරොත් උත්තරය ලැබෙනවා 12.4යි 8යි බිංදුව නම් ලිව්වේ නැතත් කමක් නෑ. ලිව්වත් වරදක් වෙන්නේ නෑ. වැඩකුත් නෑ. හරිද? ඒ 13 වෙනි එකට උත්තරේ කිව්වේ. හරිද? 13 වෙනි එකට උත්තරේ. 14 වෙනි එකටත් යමුද? 14 වෙනි එකේ තියෙනවා දරුවනේ 6යි a වර්ග අඩු කිරීම 15යි ab එකතු කිරීම 18යි abc සාධක සොයන්න කියලා කියනවා. සාධක වෙන් කරන්න කියලා තියෙනවා. හරිද? මෙයාගේ සාධක වෙන් කරනවා අපි කොහොමද? මෙහෙම මම මේ 18යි 15යි 6යි පොදු සාධකය කියන්නේ 18යි 15යි 6යි පොදු සාධකය 18යි 15යි 6යි පොදු සාධකය දාන මෙසේජ් එකක් පට ගාලා ඒ නෙවෙයි 18යි 15යි 18යි 15යි 6යි කිව්වන් පස්සේ අන්න හරි කීයද 3යි
3යි. මම වරහණක් දාලා 3 ගුණාකාරයක් ඉවතට ගන්නවා. ඒ හැම එකම මේ කියන්නේ මේගොල්ලන්ගෙන් බෙදලා තමයි එන්නේ. 6 3ෙන් බෙදුවොත් 2යි, 15 3ෙන් බෙදුවොත් 5යි, 18 3ෙන් බෙදුවොත් 6යි. තව තියෙන පුතේ මෙතන ඒව දෙකක් මෙතන ඒව එකක් මෙතන ඒව එකක් BC තියෙනවා මෙතන B තියෙනවා. නමුත් අපිට පොදු අකුරු වලින් ගත්තොත් විජ්‍ය පද වලින් ගත්තොත් විජ්‍ය පද වලින් පොදු A විතරයි B පොදු නෑනේ මෙතන නෑනේ B C ඇත්තෙත් නෑ ඒක C පොදු නෑ මේ දෙකේම C නෑ B මේකේ නෑ C මේකෙත් නෑ A තියෙනවා B තියෙනවා B එක එකක් එහෙනම් හැම එක්කෙනාටම පොදුවේ ඉවතට ගන්න පුළුවන්. එතකොට මෙතන B එක දෙකක් තියෙන එකක් ඉවතට ගත්තාම පස්සේ එකක් ඉතුරු වෙන්න ඕන. මෙතෙන් A එකක් ඉවතට ගත්තාම පස්සේ B ඉතුරු වෙන්න ඕන. හරිද? 18න් A ඉතුරු ගත්තාම BC ඉතුරු වෙනවා 6යි BC. හරිද? එතකොට ලකුණ ගත්තොත් පුතේ ධනාගයක් විතර ගන්නවා නම් ලකුණ වෙනස් වෙන්නේ නැහැ කියන එක ඕගොල්ලන්ට මම පැහැදිලි කරලා තියෙනවා. උත්තරේ එහෙනම් මෙච්චරයි. මීට එහා මේකේ සාධක වෙන් වෙන්නේ නැහැ. මීට එහා මේකේ සාධක වෙන් වෙන්නේ නැහැ. 15 වෙනි ගානටත් යමු. මට y ගේ අගය සොයා ගැනීම සඳහා භාවිතා කරන්න ඕන සම්බන්ධතාවය මොකද්ද කියලා කියලා එවන්න. සම්බන්ධතාවය මොකද්ද මං භාවිතා කළ යුතු? තුනයි A කියලා කිව්වොත් වැරදි. සාධක වෙන් කරන්න ඕන මෙහෙමයි. මෙයත් සාධකයක් මේ පදයක් සාධකයක්. සාධක දෙකක් මේක ඇත්තව තියෙනවා. දෙකක් නෙවෙයි තුනක් ඇත්තව තියෙනවා. 3යි A 3 සාධකයක් A සාධකයක් මේ ඔක්කොම සාධකයක්. 3යි A සාධකයක් මේ ඔක්කොම එකට තියෙන ප්‍රකාශනයේ සාධකයක්. සාධක ගොඩක් තියෙනවා. සාධක වෙන් කරන්නයි ඔකට කියන්න ඕන. මට මොකද ප්‍රතිමුඛ කෝණ බොහොම හොඳයි. බොහොම හොඳයි. මම ඇහුවේ ඒක ප්‍රතිමුඛ කෝණ සම්බන්ධතාවය තමයි භාවිතා කරන්න ඕන. හරිද? මේ තියෙනවානේ ප්‍රතිමුඛ කෝණ විතරක් කියන්නේ සාරේඛා දෙකක් ඡේදනය වීමේ සෑදෙන ප්‍රතිමුඛ කෝණ වල සම්බන්ධතාවය සමාන වේ. හරිද? සමාන වේ. ඒක තමයි මෙතනක් තියෙන්නේ. මෙයාට මෙයා සමාන වෙනවා. ප්‍රතිමුඛ කෝණ සමාන වෙනවා. හරිද? රයිට්. මේකේ තියෙන ප්‍රතිමුඛ කෝණ යුගලයක්. මොකද්ද ප්‍රතිමුඛ කෝණ යුගලය? මෙන්න බලන්න සාරේඛා දෙක ඉස්සරහම මෙන්න මෙයා එක සාරේඛාව, මෙයා එක සාරේඛාව. ඒකේ හැදිච්ච එක කෝණයක් මෙයා අනිත් කෝණ මෙන්න මේ දෙකම එකක් කරලා ගත්තොත් එක්කෙනෙක්. හරිද? ඒ කියන්නේ y එකතු කිරීම අනුව අපි මේව උන්තරන් හැදුවා. y එකතු කිරීම අනුව සමානයි 165යි. y එකතු කිරීම අනුව සමානයි 165යි. හරි. එහෙනම් y වලගේ හොයාගන්න පුළුවන් පුතේ. දෙපැත්තෙම 90 අඩු කර නැත්නම් 165න් 90ක් අඩු කරන 75යි. y ගේ අංශක 75 165න් 90ක් අඩු කරන් පස්සේ ගැටලු තියෙනවා නම් මට මැසේජ් එකක් දාන්න කවුරුත්. මේ 12 වෙනි යගේ මේ. හරි මේ ගණන් ටික අඩුපාඩු ගැටලු තියෙනවා නම් හදා ගන්න ඉක්මනට. මම කර බෝඩ් එක මකන කලින් ඉක්මනට හදා ගන්න ඒවා. හරි බොහොම හොඳයි. උත්තරේ වල තියෙනවා මට බොහොම හොඳයි ඈ. ඉක්මනට ගැටලු තියෙනවා නම් ඔක හදා ගන්න.
හරි එහෙනම් මම මේක මකනවා. හරි මකමු. හරි. ඊළඟට අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ 14 16 ප්‍රකාශන තුනක් තියෙනවා විජය ප්‍රකාශන තුනක්. එයාගේ මහා පොදු සාධකය සොයන්න කියලා කියනවා. මාපෝසා සොයන්න. මාපෝසා නෙමෙයි මාපෝසා. හරිද? 16 4යි x වර්ග y 12යි xy 8යි xy වර්ග හරිද? මම මේක මේ අතර ලියාගත්තේ මෙයා ප්‍රසාරණය කරලා ලියන්න. මම මේ 4 ලියන ප්‍රථම සංඛ්‍යාල ගුණිතයක් නිසා දෙවරක් දෙක x ලියනවා x ගුණ කිරීම x වර්ග x ගුණ කිරීම x ගුණ කිරීම y මේ ප්‍රකාශන ප්‍රසාරණය කරලා ලිව්වා. මෙයාත් එහෙම ලියන 12 ලියනවා මෙහෙම දෙවරක් දෙක 4යි 4 රත් 3 12යි ප්‍රථම සාධක විතරයි තියෙන්නේ. ප්‍රථම සාධක වල ගුණිතයක් ලෙස ලිව්වා. ඊපස්සේ xy ලියන හැමම x ගුණ කිරීම y 8 ලියනවා දෙවරක් දෙක 4යි 4 වරක් දෙක 8යි. හරි ඊට පස්සේ x ලිව්වා y ලිව්වා y ලිව්වා. හරිද? දැන් මාපෝසා නෙමෙයි ඈ මාපෝසා නෙමෙයි. හරිද? right බලන්න පොදු සාධක මං මෙහෙම රවුම් කරා පොදු සාධක. තව පොදු නෑනේ අර දන්න අගයන්ගේ x පොදු ඊට පස්සේ y පොදු. හරිද? එතකොට පොදු ඒවා ටික මම මේ ලියන්නේ දෙකේ එකක් පොදුයි දෙකේ සෙට් එකක් පොදුයි x සෙට් එකක් පොදුයි y සෙට් එකක් පොදුයි. හරිද? මේ පොදු සාධක මේවා. එහෙනම් පොදු සාධක වල විශාලතම පොදු සාධකය වෙන්නේ දෙවරක් දෙක 4යි xy මේ තුන් දෙනාගේ තියෙන විශාලතම පොදු සාධකය. විශාලතම පොදු සාධක තේරුණාද හොයාගත්තු ආකාරය? ප්‍රසාරණය කරලා ලිව්ව ප්‍රථම සාධක ගුණිතයක් සහ ඉතුරු ඒවා අර දර්ශකමය අවස්ථා ප්‍රසාරණය කිරීමක් කරා. ඊට පස්සේ පොදු ඒවා තේරුවා. පොදු ඒවා තෝරලා සුළු කිරීම කරා. රයිට් බොහොම හොඳයි. ගොඩක් කට්ටිය උත්තරේ වලා තියෙනවා. ඉතා හොඳයි. ඒ 16 වෙනි ගාන අපි කරේ. 17 වෙනි ගානටත් යමු. දාර 10යි. දාර 10යි. මූණත් 6යි. වන ඝන වස්තුවේ ශීර්ෂ ගාන කීයද කියලා අහනවා. සිකේ මුගේ දාර 2යි. රයිට් මට කියන්න පුතේ මොකද්ද මේ වැඩේ කරන්න අපි භාවිතා කරන සම්බන්ධතාවය හඳුන්වන ආකාරය මට කියන්න. සිකේ මුගේ දාර 2යි. සිකේ මුගේ දාර 2යි. ඔයිලර් සම්බන්ධතාවය මොකද්ද? සිකේ මුගේ දාර 2යි. ශීර්ෂ සිකේ මුගේ දාර 2යි. ශීර්ෂ ගානයි මූණත් ගානයි එකතු කරාම සිකේ මුගේ දාර 2යි සමානයි. තේරුණාද? ওই විදිහට තමයි ඔක මතක තියාගන්න පුළුවන්. අමතක වෙනව නම් අමතක වෙන තරම් ලොකු දෙයක් නෙවෙයි ඒක. සිකේ මුගේ දාර 2යි. හරිද? රයිට්. එහෙමනම් මේකට ආදේශ කරලා අපිට පුළුවන් ඔයිලර් සම්බන්ධතාවයට මේක තමයි ඔයිලර් සම්බන්ධතාවය කියන්නේ. අපි මේක හොඳට නිරීක්ෂණය කිරීම කරා ඝන වස්තු පාඩමේදී. ශීර්ෂ ගාන වෙනම ලියලා මුහුණත් ගාන වෙනම ලියලා දාර ගාන වෙනම ලියලා අපි දැක්කා ශීර්ෂ ගානේ මුහුණත් ගාන එකතුව දාර ගානට දෙකක් එකතු වුණාන් පස්සේ ඕනම ඝන වස්තුවක ඕනම කිව්වට ඕනම එක නෙවෙයි අර තල පෘෂ්ඨ පමණක් තියෙන ඝන වස්තු වලට මේක වළංගු වෙන බව අපි දැක්කා.
හරිද? හරි. එහෙනම් මෙන්න මේකේ තියෙනවා ශීර්ෂ දන්නේ නැහැ. ශීර්ෂ. මුහුණත් ගාන දන්නවා 6යි. දාර ගන්නවත් ගාන දන්නවා 10යි. 10 2යි 12යි. 12යි. සිකේ මුගේ දාර 2යි. ශීර්ෂ ගාන ඔයා ගන්න පුළුවන් මේ 12න් මේ 6 අඩු කරා නම් 12න් එහෙනම් ශීර්ෂත් 6යි තිබිලා තියෙන්නේ. ශීර්ෂත් 6යි තිබිලා තියෙන්නේ. ඒ 17 වෙනි ගානට උත්තරේ ශීර්ෂත් 6යි තිබිලා තියෙන්නේ. හරි අපි 18 වෙනි ගානට යමු. සදිස් සංඛ්‍යා පාඩමෙන් එක අහලා තියෙනවා. මේ මොකද්ද 18 ඍණ 36 බෙදන්න ඍණ 6 ගුණ කිරීම ඍණ 2. මෙහෙමනේ. අපි 36 62යි සුළු කරමුකෝ. ඍණ ධන කතන්දරේ පැත්තකින් තියලා 36 6ෙන් බෙදන ඉස්සෙල්ලා. 36 6ෙන් බෙදුවත් 6යි. 6 2කින් බෙදනවා පුතේ. 6 2කින් බෙදනවා. 6 2කින් බෙදුවොත් 3යි. හරිද? 6 2කින් බෙදුවොත් 3යි. 36 6ෙන් බෙදුවා නැත්තම් මේ දෙන ගුණ කරනවා. එතකොට ලැබෙනවා 30 ඍණ 36. හරිද? 3 වරක් 2 12යි. ඍණයි ගුණ කරොත් ධන වෙනවා. එහෙමත් කරන්න පුළුවන්. හරිද? 36 12ෙන් බෙදනවා. 36 12ෙන් බෙදනවා. 36ට 12 ඒව 3යි. හැබැයි ඍණයි ධනයි බෙදෙන්නේ. ඍණයි ධනයි නම් මේක ඍණ වෙනවා. පිළිතුර ඍණ 3යි. පිළිතුර ඍණ 3යි. ගැටලු තියෙනවා මෙසේජ් කරන්න. තේරෙන තැනක් තියෙනවා නම් ආපහු කරන්න පෙන්නන්න ඕන නම් මෙසේජ් එකක් දාන්න ටක් ගාලා. හරිද? සයිට්. එහෙනම් අපි යමු 19 වෙනි ගානට. 19. රූප සටහනක් තියෙනවා. බාහිර කෝණ සම්බන්ධතාවයක් නේ. හරිද? ඔහොම. මෙයා x. මෙයා 105යි. මෙයා 85යි. මෙයා 110යි. right. එහෙනම් දරුවනේ කරන්න තියෙන්නේ මොකද්ද? චතුරාශ්‍රයක බාහිර කෝණවල එකතුව කීයද? චතුරාශ්‍රයක බාහිර කෝණවල එකතුව කීයද? ඉස්සෙල්ලා අනේ කියන්න මට. චතුරාශ්‍රයක බාහිර කෝණවල එකතුව කීයද ඉක්මනට මෙසේජ් කරන්න. එක්කෙනයි දෙන්නයි. කෝ අනිත් අය උත්තර දාන්නේ නැද්ද? නිදිද? නැගිටපල්ලා. රයිට් බොහොම හොඳයි. අන්න දැන් තමයි හැරලා උත්තර දාන්නේ. හරිද? රයිට් බොහොම හොඳයි. 360යි. මේ උන් ටික නිදි. හරිද? මොකද්ද මේ හතරම එකතුව 360යි. 110 85 105 x එකතු කරාන් පස්සේ 360යි. x එකතු කිරීම මෙතන මේ තුන් දෙනා එකතු කරනවා. 100යි 200යි 290යි 200යි 300යි. මේ තුන් දෙනා එකතුව 300යි. සමාන 360යි. එහෙනම් x වලගේ හොයන්න පුළුවන් 360 මේ 300 අඩු කරා නම් අන්න ආංශක 60ක් ලැබෙනවා. x වලගේ ආංශක 60. x වලගේ ආංශක 60යි කියලා අපිට එතනින් ගන්න පුළුවන්. right 20 වෙනි ගාන අන්තිම ගානත් අපි ඔහොම කරලා දාමුද? 20 වෙනි ගාන ගැටලු තියෙනවා මෙසේජ් එකක් දාන්න. මට උත්තරයක් දාලා තියෙන බොහොම හොඳයි ඈ. පොදු පාදය 2n අඩු කිරීම 1 වන සංඛ්‍යා රටාවේ 125 වෙනි පදය සොයන්නලු. 125 වෙනි පදය 125 වැනි පදය මේ 2n අඩු කිරීම 1 කියන්නේ මොන සංඛ්‍යා රටාවේ පොදු පදයද කියලා මතකද ඔයගලන්ට? 2n අඩු කිරීම 1 කියන්නේ මොකද කියලා මතකය කරුණාකරලා මට මෙසේජ් එකක් දාන්න පට ගාලා. රයිට්. බොහොම හොඳයි එක්කෙනයි හැබැයි දැම්මේ. ඔත්තේ සංඛ්‍යා රටාවේ බොහොම හොඳයි. ඔත්තේ සංඛ්‍යා එකෙන් පටන් ගන්නා ඔත්තේ සංඛ්‍යා රටාවේ පොදු පදය තමයි 2n අඩු කිරීම කියන්නේ. එකෙන් පටන් ගන්නා ඔත්තේ සංඛ්‍යා රටාව. හරි එහෙනම් අපි 125 වෙනි පදේනේ අහන්නේ. 125 වෙනි පදේ හොයන්න පුතේ n නෝට 125 ආදේශ කරනවා. n නෝට 125 ආදේශ කරනවා. දෙක ගුණ කිරීම 125න් එකක් අඩු කරනවා.
125 දෙකක් 250යි 250න් එකක් අඩු කරනවා. අන්න 249යි කියලා උත්තරේ දෙනවා. එහෙනම් ඒකේ උත්තරේ 249යි 249යි. දැන් එහෙමනම් ඔයගලන්ට පුළුවන් ලකුණු එකතු කරන්න සර් මට 40න් 40යි කියලා ඩුංගල් දාතුවේ චනේස් පුන්සිසි නියමයි ඈ මරු රයිට් එහෙම තමයි ඉන්න ඕන. දැන් එහෙනම් චනේස් පුන්සිසි දැන් පැයක් විතර තිස්සේ නිකන් ඉඳලා තියෙන්නේ මේක. නේද? නිකන් බල බල ඉඳලා. හරිද? බොහොම හොඳයි. ඒක තමයි වෙන්න ඕන. නිකන් ඉන්න පුළුවන් පැයක් පන්තිය තියද්දී මම වැඩ කරද්දී ඕගොල්ලන්ට නිකන් ඉන්න පුළුවන් වෙනවා කියන්නේ අති විශිෂ්ටයි ඈ. හරිද? ඒක සුපිරි. හරිද 40න් 40 තව එක්කෙනෙක් ඉන්නවා මෙතිරගේ බොහොම හොඳයි යසිත්ගෙත් 40න් 40 බොහොම හොඳයි 38 තියෙනවා චමෝද්‍යගේ මනුදිගේ 40න් 40යි නිම්නගේ 40න් 40යි 36යි සෙනාසගේ 40න් 36යි ඔනිජගේ බොහොම හොඳයි ඔනිජ ටිකක් අඩුවෙන් වරද්දලා නේද නැත්නම් සාමාන්‍ය පුරුද්දක් විදිහට වරද්දනවා ඔනිජ නේ ඔනිජ මිහිණිගේ 40න් 40 බොහොම හොඳයි සමරු සර් මම හැම එකටම උත්තරේ එව්වා ඉතින් මම ගණන් කරේ නෑ දරුවෝ ඒක නේ වැඩේ මට ලකුණු ටික චනේස් නේ චනේස් 40න් 40 හොඳයි සමාධි 40න් 35යි 40න් 36යි ඔසංසා මං උත්තරේ ඔබ කටේ නම් බැලුවේ නෑ චනේස් හොඳේ ඒක මේ මම එක උත්තර හරිද කියලා බැලුවා එච්චරයි නෙත්මි 38යි බොහොම හොඳයි 34යි 34යි භද්‍රජිගේ 34යි ගොඩක් කට්ටිය ඉන්නවා ලක්නිගේ 34යි ලක්නිගේ නම් මදි ඈ 34 34 කියන්නේ ටිකක් මදි ලකුණක් 35 පන්නන්න ඕන 36 පන්නන්න ඕන හැමෝම රයිට් බිරුගේ 40න් 30යි මදි පුතේ ඊළඟ සැරේ මහන්සි වෙන්න නිහාරගේ 32යි මදි පුතේ ගගනෙත්ගේ 38යි බොහොම හොඳයි හරිද 32යි 40 තව එක්කෙනෙක් ඉන්නවා අදීෂ් බොහොම හොඳයි හරිද බොහොම හොඳයි 36 හොඳයි දිසාරා 36 හොඳයි මෙත් හොඳයි 36යිනේ රයිට් ඉතින් බොහොම හොඳයි ගොඩාක් කට්ටියක හොඳයි පුතේ 30න් ඉහළ ඔක්කොම ඉන්නේ 30ට අඩු කට්ටිය නෑ ඒකත් වටිනවා හරිද හැබැයි 30 35ට වඩා ටිකක් අඩුයි කියන්නේ මදි ඈ හරිද ඊළඟ පේපර් එකේ ඔන්න අඩුපාඩු ආයෙ හදලා තියාගන්න ඊළඟ දවසේ මම රිවිෂන් එකේම කරන්නම් අර රිවිෂන් එකේ කතන්දරේ අමතක කරන්න එපා මම ඒකේ මැසේජ් එකක් දාපු ගමන් ලින්ක් එකක් කියවපු ගමන් ඕගොල්ලෝ අනිත් ගෲප් ඒ ගෲප් එකට ඇඩ් වෙන්න ඉස්සෙල්ලා රිවිෂන් ගෲප් එකට හොඳේ රිවිෂන් ගෲප් එකට ඕගොල්ලෝ ඇඩ් වෙලා ඊට පස්සේ තමයි ඕගොල්ලෝ යවන්න ඕන අනිත් ඕගොල්ලන්ගේ යාළුවන්ට යවන්න ඕගොල්ලන්ගේ යාළුවෝ ඉන්න කට්ටිය නන ගෲප් වල ඉන්න ළමයින්ගේ නම්බර්ස් ඕගොල්ලෝ පොඩ්ඩක් අරගෙන ඒ අයට 10 දෙනෙක්ට විතර යවන්න හරිද අපි පුළුවන් තරම් ඕන තරම් කට්ටිය එකතු කරගන්න හරිද මේ අපි එයත් එකතු කරගෙන යමු රිවිෂන් එකේදී රිවිෂන් එකට විතරයි ඒගොල්ලෝ සම්බන්ධ කරගන්නේ තියරකට සම්බන්ධ කරන්නේ ඕගොල්ලෝ විතරයි ඒක හොඳට මතක ඒක කවලම් කරගන්න නෑ ඒක නිසා ওই දෙගොල්ලම මේ අර මේකේ ඉන්න ඕන හොඳේ මොකද රිවිෂන් එකෙත් ඔයගොල්ලෝ ඉන්න ඕන හරිද අද දවසේ ඉතා හොඳයි අද සාර්ථකව ඔයගොල්ලෝ උත්තර ලියලා තියෙනවා වගේ පේනවා ඒක හොඳයි අනිත් දවසේ පේපර් එකක් කියවුවාන් පස්සේ ඒ කාලේ එකතැන ඉඳගෙන ගණන් හදන්න බොහෝ විට ඔයගොල්ලෝ එහෙම තමයි කරන්න ඇත්තේ හරිද පොත් බලන්න තෝ පුළුවන් තරම් ගණන් හදන්න උත්සාහ කරන්න එහෙම තමයි ඔයගොල්ලෝ අදත් කරන්න ඇත්තේ හරිද ඒක වඩා වටිනවා අමතක වුණා නම් බලන්න එපා ලකුණු දාගෙන ඊට පස්සේ අමතක වෙච්ච අපි හදාගන්න කොහොමද හදාගන්න හරිද එතකොට අපි විභාගයක් ලිව්වා වගේම ලකුණක් අපිට හොයාගන්න පුළුවන් හරිද දැන් 40න් 40 ගත්ත කට්ටිය ගැන මම සැක කරන්නේ නෙමෙයි ඒ අති විශිෂ්ටයි නියමයි ඒක තමයි වෙන්න ඕන මම වැඩ කරද්දී ඕගොල්ලන්ට නිකන් ඉඳගෙන හරිනේ හරිද දා ඉන්න එච්චරයි හරිද ඒක තමයි වෙන්න ඕන හරිද එහෙනම් අපි ඉදිරියටත් ඒ විදිහටම වැඩ ටික කරගෙන යමු ආයෙත් මම එපාර ටියුට් වල ඒවා එපාර ටියුට් වල ඒවා නෙමෙයි පේපර්ස් හරිද තව පාස් පේපර්ස් කතා කරනවා මේක දෙවෙනි කොටස් කතා කරනවා ලබන සතියේ පුළුවන් වුණොත් අපි පටන් ගන්න රිවිෂන් එක ලබන සතියේම මම දිනෙත් එක්ක එවන්නම් එතකොට රිවිෂන් එකේ මේ මොකද මේ පේපර් එකේ මේ ටියුට් එකේ තියෙන දෙවෙනි වාරේ දෙවෙනි පේපර් එකත් සාකච්ඡා කරනවා ඒකෙම හරිද එතකොට ඒක සූදානම් වෙලා ඉන්න ඒක කරලා තියන්න හරිද සාමිතිය පාඩමේ ගැටලු ටික ඔක්කොම හදන්න මොනවායි මම කියන්නේ
සමිතිය පාඩම මේවා හදලා තියන්න ඕන. කුලක පාඩම මේවා හදන්න. වර්ගඵලයේ අපිට තව ඉතුරු වෙලා තියෙනවද? නේ වර්ගඵලෙත් දැන් ඕගොල්ලන්ට හදන්න පුළුවන්. අපි මම ගණන් ටිකක් දවසක සාකච්ඡා කරන්නම්. ඒක රිවිෂන් එකකම පුළුවන් වුණොත් සාකච්ඡා කරන්න වැඩි කරන්නේ. හරිද? අපිට වෙලාව එතකොට හුඟක් හැදෙනවා තියරි එක මේකට තියලා රිවිෂන් එකේ ගැටලු සාකච්ඡා කරලා හොඳ ඉඩ කඩක් හැදෙනවා. ඒ ඉඩ කඩ අපි හොඳට ප්‍රයෝජනයට අරගෙන ඉදිරියට යමු. හරි. රයිට්. එහෙනම් අපි අදට අවසන් කරනවා. ලබන සතිය ආයෙත් හම්බෙමු. අර කතන්දරේ අමතක කරන්න එපා. ලින්ක් එක එවුවන් පස්සේ ඕගොල්ලොත් ඒකට සෙට් වෙලා තමයි ඕගොල්ලෝ යවන්න ඕන ලින්ක් එක මේ මොකද්ද මේ ඔයගොල්ලන්ගේ යාළුවන්ට. හරිද? සම්බන්ධ වෙන්න කැමති යාළුවන්ට යවන්න. ඔයගොල්ලෝ හැමෝටම යවන්න. ඒගොල්ලෝ සමහත් නැහැ. ඒක සම්බන්ධ වෙබ් ලින්ක් එකට ටච් කරාන් පස්සේ ඒගොල්ලෝ නිකම්ම ගෲප් එකට ඇඩ් වෙන්න පුළුවන් ඒගොල්ලන්ට. හරිද? රයිට්. එහෙනම් මම මේ පාඩමට YouTube එකට දානවා. YouTube එකට දැම්මම පස්සේ ඒක සබ්ස්ක්‍රයිබ් කරන්න. හරිද? අනිවාර්යයෙන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒක මතක ඇතුව කරන්න. හරි? රයිට්. එහෙනම් අද අපි අවසන් කරලා ලබසතිය ආයෙත් හම්බෙමු. සියලු දෙනාට සුබ රාත්‍රියක්. ආයුබෝවන්. හරිස්මෙන් ගර්ල් වලට ලයින් මේ දවස්වල තත්ත්වය පොඩ්ඩක් හොඳ මදි. ටිකක් නරක අතට හැරෙන පාටක් පේනවා. ඒක නිසා සියලු දෙනාම සංසුන් ගෙදරට වෙලා ඉන්න. හරි? පරිස්සමෙන්. රයිට්. එහෙනම් ජය වේවා සියලු දෙනාටම බුදු සරණයි. රයිට්. එහෙනම් මීටින් එක ඔෆ් කරා.